අයිබෝන් දුවේ පුතේ අපි අද මේ වීඩියෝ එකකින් කතා කරනවා 19 වෙනි පාඩම ලඝු ගණක 1 කියන කොටස. එතකොට පුතේ මේ ලඝු ගණක කියන පාඩම අපිට 19 වෙනි පාඩම විදිහට ලඝු ගණක 1 දීලා තියෙනවා. ඊට පස්සේ 20 පාඩම විදිහට අපිට ලඝු ගණක 2 කියලා කොටසකුත් දීලා තියෙනවා. ඒ හින්දා මමත් මේක එක වීඩියෝ එකකින් පළවෙනි කොටසත් දෙවෙනි කොටස ඊළඟ වීඩියෝ එකකිනුත් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ලඝු ගණක කියපුවම පුතේ මෙන්න මේ ලඝු ගණකත් එක්ක සම්බන්ධ වෙන තව කෙනෙක් ඉන්නවා. ඒ තමයි දර්ශක. එතකොට ඇත්තටම අපි මේකට කියන්නේ දර්ශක හා ලඝු ගණක කියලා. එහෙමනම් ලඝු ගණකත් එක්ක සම්බන්ධකමක් තියෙන දර්ශකවලට. දැන් මේ සම්බන්ධකම මොකක්ද කියලා ඉස්සරහදී ඔයාලට බලා ගන්න පුළුවන්. එතකොට පුතේ මෙන්න මේ ලඝු ගණක පාඩම කරන්න කලින් මට ඔයාලට දර්ශක කියන කොටස ආපහු මතක් කරලා දෙන්න වෙනවා. මොකද දර්ශක කියන කොටස අපි දැන් 8 9 7 8 9 වගේ ශ්‍රේණිවලදී හොඳට ඉගෙනගෙන තියෙනවා. එතකොට කාට හරි දරුවෙකුට දැන් දර්ශක පාඩමේ මොනවා හරි අප්සෙට් තැනක්, ඒ කියන්නේ මේ නොතේරෙන තැනක් තියෙනවා නම් මගේ channel එකේ තියෙනවා 9 වසරේ දර්ශක පාඩම මම කරපු එක. ආපහු ගිහින් ඒක බලන්න. මොකද මේ දර්ශක පාඩමේ සමහර තැන් ඔයාලා පටලගෙන ඉන්නවා. ඒක මම දන්නවා. මොකද 9 ශ්‍රේණියේ දරුවෝ දර්ශක පාඩම බලලා මට අභ්‍යාස කරලා එවපුවාම මට තේරෙනවා මේ සමහර තැන් එයාලා පටලගෙන ඉන්නවා. ඒ කියන්නේ ඔයාලත් එක්ක දර්ශක දන්නෙම නැහැ, එක්ක දන්න ටිකත් සමහර කොටස් පටලගෙන ඉන්න පුළුවන්. ඒ හින්දා පුතේ කෝකටත් හොඳයි ලඝු ගණක පාඩම කරන්න කලින් ඒ වීඩියෝ එක චුට්ටක් බලලා ඉන්න එක හොඳයි. මොකද ඔයාලටත් 9 වසර මග හැරලා ඇති ගොඩක් දුරට. ඒ වගේම මම මේකටත් මේ ලඝු ගණක පාඩම පටන් ගන්න කලිනුත් දර්ශක කියන කට්ටිය ගැන පොඩි හැඳින්වීමක් කරනවා. මේක කෙටි හැඳින්වීමක්. එතකොට සාමාන්‍යයෙන් දර්ශක පාඩම ඔළුවේ චුට්ටක් හරි තියෙන දරුවෙකුට අර වීඩියෝ එක නොබලුවත් කමක් නැහැ. මම දැන් කියලා දෙනවා දර්ශකවල පොඩි හඳුන්වා දීමක් අර පරණ මතකයන් චුට්ටක් අලුත් කරනවා. ඒ මතකයන් අලුත් කරන කොටසිනුත් ඔයාලට සෑහීමකටපත් වෙන්න බැයි නම් පුතේ අනිවාර්යයෙන්ම 100% දර්ශක කියන කොටස නිවැරදිව ඉගෙන ගන්න නම් අර වීඩියෝ එක චුට්ටක් බලලා ඉන්න. හරි. ලියන්න එහෙනම් පුතේ මාතෘකාවක් ලඝු ගණක 1 19 වෙනි පාඩම අනුමාත්‍රකාවක් ලියා ගන්න දර්ශක කියලා. අනුමාත්‍රකාව ලියා ගන්න දර්ශක කියලා. හරි. අපි මතක් කරගන්න එතකොට දර්ශකයන්ගේ නීති කිහිපයක් අපි ඉගෙන ගත්තා කලින් අවුරුදු වල. ඒවා දර්ශක නීති විදිහට අපි ඉගෙන ගත්තා. ඇත්තටම කිව්වොත් දර්ශක නීති 3යි අපි ඉගෙනගෙන තියෙන්නේ. හැබැයි අනිත් සිද්ධාන්ත කොටස් ටිකත් අපිට දර්ශක නීතියක් විදිහටම ඒකත් නීතියක් විදිහටම අපිට ඉගෙන ගන්න පුළුවන්, ගැටලුවක් නැහැ. එhmenan පුතේ අපි ඔක්කොටම කලින් බලමු දර්ශකයක් හැදෙන්නේ කොහොමද? මොන වගේ දෙයකින් දර්ශකයක් ගොඩනගුණේ කියන එක. හරි. මතක් කරගන්න අපි මේක 7 වසරේ 8 වසරේදීත් කරලා තියෙනවා. එකම සංඛ්‍යාව කිහිප වතාවක් එම සංඛ්‍යාවෙන්ම ගුණ වෙවි යන ගුණිතයක්, එකම සංඛ්‍යාවක් එම සංඛ්‍යාවෙන්ම නැවත ගුණ වෙවි යන ගුණිතයක් අපිට හකුලවල ලියන්න පුළුවන් ක්‍රමයක් තමයි මෙන්න මේ දර්ශක අංකණය කියලා අපි ඉගෙන ගත්තේ. එහෙමනම් මෙන්න මේ විදිහ එකක් බලන්න පුතේ. උදාහරණයක් මම ගන්නවා 5/3ක්. මේ 5 කියන සංඛ්‍යාව එම සංඛ්‍යාවෙන්ම නැවත ගුණ වෙවි ගිහිල්ලා අපිට 5 ගුණ කිරීම 5 කියලා ගුණිතයක් හැදිලා තියෙනවා. එහෙමනම් මෙන්න මේ ගුණිතය අපිට හකුලවල ලියන්න පුළුවන් 5/3 වන බලය කියලා. මෙන්න මේකට අපි කියනවා එහෙනම් දර්ශක අංකණයෙන් මේක ලීවා කියලා. මේ ලියලා තියෙන එහෙනම් දර්ශක අංකණයෙන්. එතකොට මේක අපි කියවන්නේ 5/3 වන බලය කියලා. 5/3 වන බලය කියලා අපි කියවනවා. එතකොට මෙන්න මේ 5ට අපි කියව පාදය කියලා. මේ 3 ඉලක්කමට අපි කියව දර්ශකය කියලා. ඒ වගේම මෙන්න මේ කොටු කරලා තියෙන මේ අංකණයට අපි කියවා මේ කියන්නේ මෙන්න මේ සම්පූර්ණ මේ දෙන්නටම අපි නම් කරා 5/3 වන බලය කියලා. එhmenan මෙයාට පාදය කීවා, මෙයාට දර්ශකය කීවා, මේ දෙන්නටම අපි කියව බලයක් කියලා. පැහැදිලි නේද? හරි. එහෙනම් අපි මේක ලියාගමු ඉස්සෙල්ලා. හරි. මේක ලියාගෙන යටින් රතු පාටින් තරුවක් දාලා අපි ලියමු දර්ශක කියන්නේ මොකක්ද කියන එකේ අර්ථ දැක්වීම. දැන් මේ වාර මේක පාදේ මේක දර්ශකය අනම්මනම් එහෙම කතන්දර ඕනේ නැහැ. ඒක ඔයාලා දන්නවා.
එතකොට මේක කියවන්නේත් 5 3 වෙනි බලය කියලා ඔයාලා දන්නවනේ. ඒ හින්දා මම ඒ වායේ කියන්න යන්නේ නැහැ. ඔන්න ඒවත් අවුල් වගේ නම් අරක බලලෙන්න. එතකොට වැඩේ හරි. හරි. එහෙමනම් රතු පාටින් තරුවක් දාලා යටේ ලියන්න මෙන්න මෙහෙම. සංඛ්‍යාවක් දැන් මේකට සංඛ්‍යාවක් හෝ බීජීය පදයක් වෙන්නත් පුළුවන් ඈ. මම මේ සරල හැඳින්වීමක් කරන්නේ. සංඛ්‍යාවක් එම සංඛ්‍යාවෙන්ම නැවත නැවත ගුණ වී සෑදෙන ගුණිතයක් හකුලුවා ලිවීම හකුලවලා ලියනවා. දැන් මේක හිතන්නකො මෙතන 3 දෙනෙක්නේ. හැබැයි මේක පහේව අපි හිතමුකෝ 12කින් විතර ගුණ වෙලා තිබ්බා කියලා. එතකොට මේ ගුණිතේ එන දිග එකක්. ඒක හකුලවලා ලියනවා. හකුලුවා ලිවීම ලියන්න මේක හකුලුවා ලිවීම දර්ශක අංකණය ලෙස හඳුන්වයි. හරි. දැන් මෙතනදී පුතේ මම කීවේ එකම සංඛ්‍යාවක්. ඒ කියන්නේ මේ 5 කියන සංඛ්‍යාව පහෙන්ම ගුණ වෙලා තමයි මේ දර්ශක අංකණය හැදෙන්නේ කියලා. හැබැයි පුතේ ඕක චුට්ටක් වෙනස් වෙන්නත් පුළුවන්. දැන් මේ බලන්නකෝ. මෙන්න මේකෙදි මම ගන්නවා මෙහෙම එකක්. දැන් මේකෙදි මේ 2 කියන සංඛ්‍යාව 4 පාරක් ගුණ වෙලා තියෙනවා. ඒ වගේම A කියන සංඛ්‍යාව 3 පාරක් ගුණ වෙලා තියෙනවා. එතකොට දැන් මෙතනදී පුතේ එකම සංඛ්‍යාව නැවත නැවත ගුණ වෙච්ච කොටස් දෙකක්. මෙතන එක කොටසක්. මෙතන තව කොටසක්. එහෙමනම් මේක අපි දර්ශක අංකණයෙන් ලියද්දි මේ බලන්න හරි. මම මේක යටින් ලියලා පෙන්නන්න. මෙන්න මේ 4 දෙනා වෙනුවට අපිට ලියන්න පුළුවන් 2/4 වෙනි බලය. මේ 4 දෙනා වෙනුවට මම ලියුවා 2/4 වෙනි බලය කියලා. පැහැදිලි නේද? 2/4 වෙනි බලය. ඊළඟට මෙන්න මේ ගුණිතය අපිට මෙතෙන්ට දාගන්න වෙනවා. ඊළඟට මෙන්න මේ 3 දෙනා වෙනුවට අපිට ලියන්න පුළුවන් A වල 3 වෙනි බලය. හරි. එහෙනම් මේක දර්ශක අංකණයෙන් මෙන්න මේ ගුණ කිරීමත් නැතුව අපිට ලියන්න පුළුවන් 2/4 වෙනි බලය A වල 3 වෙනි බලය කියලා. හරි. මේකත් ලියා ගන්න ඕකට යටින්. දැන් මෙන්න මෙතන එහෙම පටල ගන්න තැනක් තිබ්බා. මම ඒවා දැන් ඊළඟට ඔයාලට උදාහරණ වලින් කියලා දෙන්නම්. හරි. යටි ලියන්න එහෙනම් මෙන්න මෙහෙම. පහත දර්ශක අංකණයෙන් දී ඇති ඒවා විහිදුවා ලියන්න. දැන් මම ඔයාලට දෙනවා උදාහරණ කීපයක් දර්ශක අංකණයෙන් තමයි දෙන්නේ. ඔයාලා ඒක ගුණිතයක් විදිහට විහිදුවලා ලියන්න ඕනේ. දැන් මෙතනදී අපි දැන් මේ වෙනකම් කරේ ගුණිතයක් විදිහට තිබ්බ කෙනෙක් දර්ශක අංකණයට ගෙනාවා. එහෙනම් දැන් කියනවා මම දර්ශක අංකණේ ඉන්න කෙනෙක් ගුණිතයක් විදිහට ගෙනියන්න කියලා. මේ තමයි පුතේ පළවෙනි උදාහරණය. මේක අපි හැමෝම දන්න දෙයක්. y 3 වෙනි බලය. එහෙනම් අපිට y ගුණ කිරීම y කියලා ලියන්න පුළුවන්. ඊළඟට දෙවෙනි උදාහරණය මම ගන්නවා මෙන්න මෙහෙම එකක්. 5යි A වල දෙවෙනි බලය. මෙන්න මෙතනදී පුතේ කට්ටිය වරද්දගත් තැනක් මම දැකලා තියෙනවා. ගොඩක් කට්ටිය වරද්ද ගන්න තැනක් මෙතනදී මම දකිනවා. ඒ තමයි දැන් පුතේ මෙතන ගත්තාම මේ 5 කියන්නේ A වල සංගුණකය. අපි එහෙමනේ මෙයාලව හඳුන්වන්නේ විජීය පදයකට ඉස්සරහින් සංඛ්‍යාවක් ගුණ කිරීමක් විදිහට ඉන්නවා නම් දැන් මෙන්න මේ 5යි A 1යි අතර ගුණ කිරීමක් තියෙනවා. අපි ඒක නොලීවට. එහෙමනම් මෙන්න මේ 5ට අපි කීවා A ගේ සංගුණකය කියලා. එතකොට පුතේ මෙන්න මේ A වල දෙවෙනි බලය කියන කෙනා මේ 5ට අයිති නෑ. ඕක තේරුම් ගන්න හරියට. මේ A වල දෙවෙනි බලය කියන කෙනා 5ට අයිති නෑ. ඇයි 5ට අයිති නැත්තේ? මේ බලන්න. මෙතන තියෙන්නේ 5 ගුණ කිරීම A වල දෙවෙනි බලය කියලා. දැන් ගොඩක් ළමයි හිතනවා මේ දෙවෙනි බලය 5ටක් තියනවා කියලා.
එහෙනම් මේක විහිදුවලා ලියන්න කියපුවාම එයාලා ලියනවා පහේව දෙකකුත්. ඇයි පහේ දෙවෙනි බලය පහේව දෙකක්නේ? නෑ පුතේ ඒක වැරදි. හේතුව දැන් පේනවා ඔයාලට. බලන්න මෙතනදී ඒ වලට විතරයි මේ දෙවෙනි බලය තියෙන්නේ. එහෙනම් අපිට මේක ලියන්න වෙන්නේ 5 ගුණ කිරීම ඒ වල දෙවෙනි බලය. තව විහිදුවලා ලියපුවාම මෙන්න මෙහෙම එකක් තමයි අපිට එන්න ඕන පුතේ උත්තරේ විදිහට. පැහැදිලි නේද දැන්? ඔතන වරද්ද ගන්න එපා. හරි. ඊළඟට තුන්වෙනි අවස්ථාව මම ගන්නවා මේකම මෙන්න මේ විදිහට. දැන් බලන්න. දැන් මොකද්ද වෙන්නේ? දැන් අපිට දීලා තියෙනවා 5යි a කියන කෙනාගේ සම්පූර්ණ දෙවෙනි බලය. ඇයි මම සම්පූර්ණ දෙවෙනි බලය කියලා කියන්නේ? වරහණක් දාලා නේ පුතේ. එහෙනම් වරහණ ඇතුළට කොටු කරලා ඒ වරහණට දෙවෙනි බලයක් දාලා තියෙනවා. එහෙමනම් ඒකෙන් අදහස් වෙන්නේ මේ වරහණ ඇතුලේ ඉන්න හැමෝටම ගුණිතයක් විදිහට ඉන්න හැමෝටම මේ දෙවෙනි බලය අයිති කියන එක. එහෙමනම් අපිට මේක ලියන්න වෙනවා 5 දෙවෙනි බලය වරක් ඒ වල දෙවෙනි බලය. එහෙම නැත්නම් පුතේ මේක තව විදිහකට අපිට ලියන්න පුළුවන්. මේ බලන්න 5යි a වරක් 5යි a. මම හරි නේද? 5යි a වරක් 5යි a. අපි එහෙම ලියමු. මොකද අරක පොඩි දර්ශක නීතියක් විදිහට මම ඊළඟට කියලා දෙනවා. එහෙමනම් මේ වරහණ ඇතුලේ තිබ්බ ඒවා වගේ දෙකක්. වරහණ ඇතුලේ තිබ්බේ 5යි a කියලා කෙනෙක්. එයාගේ දෙවෙනි බලය කියන්නේ අන්න ඒ 5යි a වගේ දෙකක්. මෙතන තුන්වෙනි බලය තිබ්බනම් තව 5යි a එකක් එනවා. දැන් පැහැදිලි. එහෙනම් මේක අපිට ලියන්න පුළුවන් මේ විදිහට. මම මේ 5යි a එක 5 වරක් a කියලා ලියවා. මෙයාවත් 5 වරක් a කියලා ලියවා. එහෙනම් දැන් මේ 5 දෙක එක ළඟට අරගෙන ඒ අකුරු දෙක එක ළඟට ගන්න පුළුවන්. පේනවද පුතේ මේ දෙන්නගේ ලොකු වෙනසක් තියෙනවා. මෙතන එක 5යි. මෙතන 5ව දෙකක් තියෙනවා. එහෙනම් මේක පටල ගන්න එපා. හරි. එහෙනම් මෙන්න මේ උදාහරණ තුන ලියා ගන්න. ඊළඟට අපි දන්න දර්ශක නීතීන් ටික අපි පල්ලෙහාට ලියාගෙන යමු. තරු හරි මොනවා හරි දාලා. මේක ඉක්මනට ලියා ගන්න. දැන් මගේ වීඩියෝ බලන දරුවෝ දන්නවා කොහොමද අපි මේකේ ඊළඟට මේ කොටස ලියා ගන්න කියලා. ඒ කියන්නේ වීඩියෝ එක නතර කරලා මේ ටික ලියා ගන්න කියලා මම හැමදාම කියලා තියෙනවා. එහෙනම් මම මෙතනින් ඉස්සරහට තියෙන ඉදිරි කොටස කරගෙන යන්නම්. අපි එහෙනම් ඉක්මනට අර අපි කලින් අවුරුදු වල ඉගෙනගෙන තිබ්බ දර්ශක නීති ටික ඉගෙන ගමු. පුතේ පළවෙනි එක තමයි අපි එක දර්ශක නීතියක් ඉගෙන ගත්තා ගුණිතයක බලයක්. ඒ කියන්නේ මෙන්න මෙහෙම එකක් 3යි y වල 5 වෙනි බලය. බලන්න ගුණිතයක බලයක් 3 වරක් y කියලා ගුණිතයේ සම්පූර්ණ බලයක්. මේකට අපි කියනවා ගුණිතයක බලයක් කියලා. මෙන්න මේ ගුණිතයක බලය අපිට ලියන්න පුළුවන් බලවල ගුණිතයක් විදිහට. එහෙනම් අපි දන්නවා මෙන්න මේ 5 කියන කෙනා 3ටත් අයිති yටත් අයිති. අපිට ලියන්න පුළුවන් 3 5 වෙනි බලය අන්න බලයක් වරක් y වල 5 වෙනි බලය. එහෙනම් ගුණිතයක බලයක් තිබ්බ එක බලයන් දෙකක ගුණිතයක් විදිහට ලියවා. අන්න ඒ හින්දා අපි මේකට කියනවා ගුණිතයක බලයක් බලවල ගුණිතයක් කියලා කියනවා අපි. එහෙනම් මෙන්න මෙතන අපි ඉස්සරහින් ලියා ගමු. එහෙම නැත්නම් යටින්ම ලියන්නකෝ. ගුණිතයක බලය අපි ගෙනිච්චා බලවල ගුණිතය දක්වා. හරි. ගුණිතයක බලය අපි ගෙනිච්චා බලවල ගුණිතය දක්වා. මේක අපි ඉගෙනගෙන තියෙනවා. එහෙනම් ඊළඟ අවස්ථාවේදී මම බලවල ගුණිතය ගුණිතයක බලය දක්වා ගේනවා. මේකෙම අනිත් පැත්ත. හිතන්න පුතේ උදාහරණයක් විදියට 5 දෙවෙනි බලය වරක් ඒ වල දෙවෙනි බලය කියලා තිබ්බා. එහෙනම් මේ තියෙන්නේ බලයන් දෙකක ගුණිතයක්. එහෙනම් අපිට ඒකට ලියන්න වෙනවා බලවල ගුණිතය. හරි. බලවල ගුණිතයක් අපි දැන් ගෙනියනවා ගුණිතයක බලයක් විදිහට. 5 දෙවෙනි බලය තිබ්බේ ඒකෙත් දෙවෙනි බලය තිබ්බේ. එහෙනම් 5 කියන ගුණිතයට සම්පූර්ණ දෙවෙනි බලයක් දැම්මා. වැරදි නෑනේ. දෙන්නගෙම දෙවෙනි බලයක් තිබ්බේ. එහෙනම් අපි මේක ගෙනාවා ගුණිතයක බලයක් විදිහට. හරි. පැහැදිලිද? මෙතනදී ගුණිතයක බලය බලවල ගුණිතයක් කරා. මෙතන බලවල ගුණිතය ගුණිතයක බලයක් කරා. එතකොට වැරදියට තේරුම් ගන්න එපා පුතේ මේක මෙහෙම තිබ්බොත් 5 දෙවෙනි බලය වරක් ඒ වල 3 වෙනි බලය වගේ තිබ්බොත් මේකට මෙතනින් එහාට අපිට කරන්න දෙයක් නැහැ.
මේකට අපිට මෙතනින් එහාට කරන්න දෙයක් නැහැ. හේතුව තමයි මෙයාගේ පහේ පාදයට දෙවෙනි බලය මෙයාගේ ඒවල තුන්වෙනි බලය. ඉතින් බලයන් දෙක සමානත් නැහැ, පාද සමානත් නැහැ. එහෙනම් අපිට මේක මේ දර්ශක සමානත් නැහැ. මේකට මෙතනින් එහාට අපිට මුකුත් කරන්න බෑ. ඕනනම් මේකත් ලියාගන්න. නැත්තම් ගොඩක් ළමයි මේක පහයි ඒවල මොකක් හරි කියලා මොකක් හරි පටලවිල්ලක් කරගන්නවා. ඒ පටල ගන්න එපා පුතේ. මේක හරි අවබෝධයෙන් බලාගන්න. මෙතනදී ගුණිතයක් තිබ්බ 3y කියලා දෙන්නටම පහේ බලයක් තිබ්බ හින්දා අපි දෙන්නට වෙන වෙන මේක දුන්නා. මෙතනදී පහෙත් දෙවෙනි බලයක් තිබ්බා, ඒකෙත් දෙවෙනි බලයක් තිබ්බා. දර්ශක සමාන හින්දා මේ දෙන්නා වරහණක් එතකොට දාලා දර්ශකේ පොදුවේ දැම්මා. හරිනේ. හැබැයි මේකෙදි දර්ශකේ පොදුවේ දාන්න බෑ. එහෙනම් මේක මෙතනින් එහාට මුකුත් කරන්න බෑ. ඒකත් දාලා මෙතන ප්‍රශ්නාර්ථයක් දාගන්න. මේක එතනින් එහාට ආයෙ සුළු කරන්න බෑ. මේක මෙච්චරයි. හරි. ඊළඟට පුතේ දැන් මෙන්න මෙතෙන්ට ආපු හින්දා අපි අර ප්‍රධාන දර්ශක නීති දෙකක් ඉගෙන ගත්තා. මේක අපිට මේ ලඝු ගණක පාඩමටත් ගොඩක් වැදගත් වෙනවා. ඒ ප්‍රධාන දර්ශක නීති දෙකේදී අපි ඉගෙන ගත්තා පාද සමාන බලයන් දෙකක් ගුණ වෙද්දී දර්ශකයන් එකතු වෙනවා කියලා. ඒක අපි ඉගෙන ගත්ත ප්‍රධාන දර්ශක නීතිය. එහෙමනම් ඊළඟට තරුවක් දාලා ලියා ගන්න. තරුවක් දාලා වචනෙන් ලියලා ඉන්න මෙහෙම. මෙතන ඉස්සරහින් වචනෙන් ලියන්න. පාද සමාන ඔන්න එතන විශේෂත්වය පාද සමානයි. පාද සමාන තරුවක් දාලා යටින් ලියන්න. දැන් මේක අපි තරු දාලා තමයි මේ උදාහරණ මේ කියන්නේ මේ නීතීන් ටික ලියාගෙන එන්නේ ඈ. එහෙනම් ඊළඟ තරුව දාලා ලියන්න. පාද සමාන බලයන් දෙකක් ගුණ කිරීමේදී පාද සමාන බලයන් දෙකක් ගුණ කිරීමේදී එහි දර්ශකයන් එකතු වේ. හරි. ඔය කියන්නේ මෙන්න මෙහෙම එකක් පුතේ පාද සමාන වෙන්න ඕනේ. හොඳට මතක තියාගන්න පාද සමාන වෙන්න ඕනේ. එහෙනම් ඒවල තුන්වෙනි බලය වරක් ඒවල පස්වෙනි බලය. බලන්න එහෙනම් පාද සමානයි. ඔන්න දැන් ඔයාලා මෙයාලත් එක්ක තියෙන වෙනස්කම තේරුම් ගන්න. මෙතන පාද අසමානයි හැබැයි දර්ශක සමානයි. මෙතනදී දර්ශක අසමානයි හැබැයි පාද සමානයි. එහෙනම් අපි මේක තරුව දාලා ලියුවේ කොහමද? පාද සමාන බලයන් දෙකක් ಗುಣ කරන්න තිබ්බොත් අපිට මේකේ උත්තරයක් ගන්න පුළුවන්ලු මෙන්න මේ දර්ශකයන් එකතු කරලා. එහෙනම් අපිට එන්න පුළුවන් උත්තරයක් A වල 3 එකතු කිරීම 5. අන්න දර්ශකයන් දෙක එකතු කරා. එතකොට එනවා A වල 8යි කියලා උත්තරයක්. හරි. මේක විශේෂ හින්දා රතු පාටින් කොටුවකුත් දාගන්න. ඔය වගේම ඊළඟ දර්ශක නීතියේදී අපි කියනවා පාද සමාන බලයන් දෙකක් බෙදද්දී එයාලගේ දර්ශකයන් අඩු කරනවා කියලා. හරි. එහෙමනම් ඊළඟ තරුව දාලා ලියා ගන්න. දැන් ඊළඟ නීතිය ඊළඟ තරුව දාලා ලියා ගන්න. පාද සමාන බලයන් දෙකක් ලියන්න ඊළඟ තරුව. දැන් ඔයාලා මේකට යටින්ම ලියන්නේ. පාද සමාන බලයන් දෙකක් බෙදීමේදී එහි දර්ශකයන් අඩු කිරීම සිදුවේ. හරි. මේ බලන්න පුතේ එහෙනම් මේ කියන්නේ A වල පස්වෙනි බලය බෙදීම A වල තුන්වෙනි බලය. මම මෙතන බලයන් දෙක මාරු කරලා ගත්තා නැත්නම් බෙදෙද්දී අතන ඍණ වෙනවනේ. එහෙනම් A වල පස්වෙනි බලය බෙදීම A වල තුන්වෙනි බලය කියලා තිබ්බොත් පාද සමාන හින්දා මොකද වෙන්නේ? දර්ශකයන්
අඩු කිරීම සිද්ධ වෙනවා කියලා කියනවා. මේක පුතේ ඕනනම් අපිට මෙහෙම ලියන්නත් පුළුවන්. ඒවල පස්වෙනි බලය බෙදීම ඒවල තුන්වෙනි බලය කියලා ලියන්නත් පුළුවන් ඈ. එහෙනම් මෙතන අපිට උත්තරයක් එනවා ඒවල 5න් 3ක් අඩු වුණාම දෙවෙනි බලය කියලා. මේකත් විශේෂ නීතියක් හින්දා මේකටත් රතු පාටින් කොටුවක් දාගන්න. ඊළඟට අපි දර්ශක පාඩමේදී ඉගෙන ගත්තා මේ ඍණ දර්ශකයක් ධන දර්ශකයක් කරන්නේ කොහොමද කියන එක. ඍණ දර්ශකයක් ධන දර්ශකයක් කරන්නේ කොහොමද කියන එක අපි ඊළඟට දර්ශක පාඩමේදී ඉගෙනගෙන තියෙනවා. හරි. එහෙමනම් ඊළඟ තරුව දාලා ලියා ගන්න. දැන් අපේ ඊළඟ කතා කරන නීතිය ඍණ දර්ශකයක් ඍණ දර්ශකයක් ධන දර්ශකයක් බවට පත් කිරීම. ඍණ දර්ශකයක් ධන දර්ශකයක් බවට පත් කිරීම. මේකෙදී අපි සරල වැඩක් කරේ. දැන් හිතන්න පුතේ අපිට තියෙනවා ඒවල ඍණ දෙවනි බලය කියලා. එහෙනම් දැන් බලන්න ඍණ දර්ශකයක් තියෙන්නේ. ඒවල ඍණ දෙවනි බලය. දර්ශකයේ ඍණයි. මෙන්න මේ වගේ අවස්ථාවකදී අපි කරා මේ ඍණ දර්ශකය ලවයේ තියෙනවා නම් ඒක හරයට ගෙනියනවා ධන දර්ශකයක් කරලා. ලවයේ තියෙනවා නම් ඒක ගෙනියනවා හරයට ධන දර්ශකයක් කරලා. එතකොට පුතේ මේකේ ලවයේ කවුරුත් ඉතුරු වෙන්නේ නැහැ. එහෙනම් ලවය අපි 1යි කියලා ගන්නවා. 1යට ඒවල දෙවෙනි බලය. අන්න එහෙනම් අපි ඍණ දර්ශකයක් ධන දර්ශකයක් බවට පත් කරා. පැහැදිලිද? ඒවල දෙවෙනි බලය. හරි. ඒ වගේම මේ ඍණ දර්ශකය හරයේ තිබ්බනම් දැන් බලන්න 1යට එහෙම නැත්නම් මෙතන එකම වෙන්න ඕනේ නෑ. අපි ගමුකෝ 3යට x වල ඍණ 5 වෙනි බලය කියලා. එහෙනම් දැන් මෙන්න මේ ඍණ දර්ශකයේ තියෙන්නේ හරයේ. එහෙනම් ලවයේ තියේදී හරයට ගෙනihin ධන කරා නම් හරයේ තියේදී ලවයට ගේනවා. එතකොට අපිට 3 වරක් a වල 5 වෙනි බලය කියලා ගේන්න වෙනවා. x වල ධන 5 වෙනි බලය කියලා ගේන්න වෙනවා. මේක අපිට ඕනනම් තව ලියන්න පුළුවන් 3යි x වල 5 වෙනි බලය. ඔච්චරයි. හරි. ලියා ගන්න එහෙනම් මේක. අපි මතක තියාගන්න ඕනේ ලවයේ තිබ්බනම් හරයට ගෙනියනවා ධන විදිහට, හරයේ තිබ්බනම් ලවයට ගේනවා ධන විදිහට. ලියා ගන්නකෝ මේ නීතියත්. ඊළඟට අපි ඉගෙන ගත්ත තවත් පොඩි විශේෂ තැනක් මේ ඕනෑම සංඛ්‍යාවක එහෙම නැත්නම් ඕනෑම දෙයක වීජීය ප්‍රකාශනයක් වෙන්න පුළුවන් වීජීය පදයක් වෙන්න පුළුවන් මේ ඕනෑම එකක බිඳුවෙනි බලය. ඒ කියන්නේ දර්ශකයේ බිඳුවක් වුණොත් එයාගේ උත්තරේ අපි ගත්තා 1යි කියලා. අන්න ඒකත් අපි නීතියක් විදිහට ඉගෙන ගත්තා. එහෙනම් ඒකත් අපි තරුවක් දාලා ලියාගමු. ලියන්න තරුවක් දාලා ඒක මම ඕනෑම සංඛ්‍යාවක් කියලා කියන්නම්. එතකොට ඔයාලා තේරුම් ගන්න ඒක වීජීය පදයක් වුණත් එන්න පුළුවන්. ලියන්න එහෙනම් ඕනෑම සංඛ්‍යාවක බිඳුවෙනි බලය එකට සමාන වේ. හරි. ඔය කියන්නේ මෙන්න මෙහෙම එකක්. බලන්න අපිට දීලා තිබ්බා 6 බිඳුවෙනි බලය. එහෙනම් උත්තරේ 1යි කියලා කියන්නේ ඔය. ඒ වගේම දැන් වීජීය පදයක් තියෙනවා අපිට x වල බිඳුවෙනි බලය. එහෙනම් උත්තරේ 1යි කියලා තමයි ඔය කියන්නේ. එහෙමනම් ඕනෑම සංඛ්‍යාවක හෝ ඕනෑම වීජීය පදයක බිඳුවෙනි බලය ඕනෑම කෙනෙක්ගේ බිඳුවෙනි බලය අපිට එන උත්තරයක් 1යි කියලා. හරි. ඔන්න ඔය ටික අපි ප්‍රධාන වශයෙන් මේ දර්ශකවල නීති විදිහට ඉගෙන ගන්නවා. හැබැයි දැන් මේ වගේ අහන ප්‍රශ්නවලදී මෙන්න මෙතන එහෙම පොඩි අවුලක් තියෙනවා නම් ඔයාලට අනිවාර්යෙන් අර වීඩියෝ එක බලන්න වෙනවා. කොහොමද මෙයා 3යි x වල 5 වෙනි බලය උනේ? මේ ඍණේ එක්කෙනා එද්දී අයි මේ 3 ඉලක්කවල මොකුත් උනේ නැත්තේ. ඔන්න ඔය පැහැදිලිව මම කියලා තියෙනවා අර 9 වසරේ වීඩියෝ එකේදී. එතකොට
දැන් මේ වගේ තවත් ප්‍රශ්න තියෙනවා නම් අපි ඒක බලලෙමු පුතේ. හරි. ප්‍රශ්න නැත්තම් අපි මේක ඉස්සරහට කරගෙන යමු. හරි. දැන් එහෙනම් මම ඔයාලට මේ ටික ආපහු මතක් වෙන්න පොඩි පුනරීක්ෂණ අභ්‍යාසයක් වගේ එකක් දෙනවා. ඒකෙදි එක ප්‍රශ්නයක් අහන්නම් ඔයාලට සමානව තෝරලා ලියන්න තියෙන්නේ. එහෙමනම් ලියන්නකො මෙන්න මෙහෙම ප්‍රශ්නයක්. මෙහෙම ප්‍රශ්නයක් ලියන්න. මම කොටුවක් ඇතුලේ ඔයාලට උත්තර ටිකක් දෙන්නම්. ඒ උත්තර ටිකෙන් මම අහලා තියෙන ප්‍රශ්න වලට ගැලපෙන උත්තරය තෝරලා ලියන්න තියෙන්නේ. ලියන්නකො එහෙනම් මෙහෙම. පහත කොටුවේහි දී ඇති පහත කොටුවේහි දී ඇති පිළිතුරු අතරින් ගැලපෙන පිළිතුර තෝරා ලියන්න. ගැලපෙන පිළිතුර තෝරා ලියන්න. හරි. මේක තමයි ඔය උත්තර තියෙන පිළිතුරු තියෙන කොටුව. මේ පිළිතුරු කොටුව ඇතුලේ මම පිළිතුරු ටිකක් දෙනවා. දීලා ප්‍රශ්න ටිකක් අහනවා. ඔයාලට තියෙන්නේ ගැලපෙන පිළිතුර මේ කොටුව ඇතුලෙන් අරගෙන මේක ඇතුලේ ලියන්න. හරිනේ? එහෙනම් ඉස්සෙල්ලා මම ප්‍රශ්න ටික දීලා ඉන්නම්. මොකද නැත්තම් මටත් පිළිතුරු ටික දීලා ආයෙ ප්‍රශ්න දෙන්න අමාරුයිනේ. හරි. මේ තමයි ප්‍රශ්න ටික. පළවෙනි ප්‍රශ්නේ. ඔන්න පළවෙනි ප්‍රශ්නේ උත්තර මම දෙන්නම්. ඔයාලා උත්තර මෙතන හිතලා ලියන්න පුළුවන් නම් ලියන්න. ගැටලුවක් නැහැ. හරි. ඔතන ප්‍රශ්න 6ක් තියෙනවා. ඒ ප්‍රශ්න 6ෙන් මම වීජීය පද ගත්තේ නැහැ. ඊළඟට මම ප්‍රශ්න 6ක් දෙනවා. ඒ ප්‍රශ්න 6ට මම වීජීය පද ගන්නවා. මේ x අකුරු තියෙන්නේ හරි. ඔන්න ඔය විදිහට ප්‍රශ්න ටික තියෙනවා. මම උත්තර ටික දාන්නම්. ඔයාලට තෝරලා ලියන්න තියෙන්නේ. මේ ඔන්න මම උත්තර දානවා. දැන් ඔයාලා තෝරලා මේකට ගන්න.
හරි මං හිතනවා උත්තර ටික ඔක්කොම හරි බලන්න. ඔව් ගැලපෙන උත්තරේ දාන්නකෝ. දැන් එහෙනම් වීඩියෝ එක නතර කරලා උත්තර ටික දාගෙන පස්සේ බලමු නේද? නැත්නම් වීඩියෝ එක තව දික් වෙනවනේ. ඔන්න ප්‍රශ්න 12ක් දීලා තියෙනවා. උත්තර ටිකකුත් දීලා තියෙනවා. මම ඕකේ වැරදි උත්තර එහෙම දීලා නැහැ. සමහර විට එකම උත්තරේ අවස්ථා දෙකකට විතර එන්න පුළුවන්. එහෙම ඇති. වැරදි උත්තර දීලා නැහැ. තව ටිකක් ලේසි වෙන්න එහෙම දුන්නේ. දාගෙන යන්න බලන්න උත්තර ටික. දැන් මම හිතනවා එහෙනම් වීඩියෝ එක නතර කරලා උත්තර දාගන්න ඇති කියලා. අපි බලමු එහෙනම් රතු පෑනක් අරගෙන හරි වැරදි හදාගන්න. හරි නම් හරි දාගන්න, වැරදි නම් වැරද්ද රතු පාටින් හදාගන්න. වැරදි වෙච්ච තැන ටිපෙක්ස් ගන්න එපා. මොකද හේතුව දැන් ඔයාලා මෙතන වැරදි උත්තරයක් ලියලා තියෙනවා නම් ඒ වැරදි උත්තරේට රතු පාටින් වැරද්දක් දාන්න. දාලා රතු පෑනෙම ඉස්සරහින් හරි උත්තරේ ලියා ගන්න. පුතේ කවදාවත් Tamanට වෙන වැරදි මකන්න. ඒ කියන්නේ මේ හංගන්න එපා. Tamanට වැරද්දක් වුණාම සමහර ළමයි පිටු ඉරලා දානවා. එහෙම නැත්නම් ටිපෙක්ස් ගාලා මේක ගොම ගෑවා වගේ ආය හොයන්න බැරි වෙන්න මකලා දානවා. එහෙම කරන්න එපා. Tamanට යම්කිසි වැරද්දක් ගණිතයේදී වුණා නම් ඒක එක ඉරකින් කපලා දාන්න. එහෙම නැත්නම් වැරද්දක් දාන්න. යටින් හරි උත්තරේ රතු පාටින් හදාගන්න. හේතුව තමයි කවදා හරි දවසක ආපහු ඔයාලා මේ පාඩම පෙරලලා බලද්දී මෙන්න මට එදා මේක වැරදුනා. Tamanටම පොඩි ලැජ්ජාවක් ඇති වෙයි. අපෝ මේ මෙච්චර චූටි දෙයක්වත් මං ඒ කාලේ වරද්ද ගත්තා. හැබැයි දැන් මම වරද්ද ගන්නෙ නැහැ කියලා පොඩි සන්තෝෂයක් ගන්න පුළුවන්. පොඩි සතුටක් ගන්න පුළුවන්. ඒ හින්දා ටිපෙක්ස් ගාලා මේක කැට කරගන්න එපා. වැරද්දක් දාන්න හරි උත්තරේ ලියා ගන්න. හරි. බලන්න එහෙනම් මෙන්න මෙතන සරලම අවස්ථාව තියෙන පුතේ 5ව 4ක් ගුණ වෙලා තියෙනවා. එහෙනම් අපි ඕක වෙන්න මේ උත්තරේ ගන්න පුළුවන් නේද? අපිට 5 4 වෙනි බලය කියලා උත්තරේ ගන්න පුළුවන්. ඊළඟට මෙන්න මෙතන 5ව 2කුයි 5ව 7කුයි ගුණ වෙලා තියෙනවා. 5ව 2කුයි 5ව 7කුයි. මොකද්ද පුතේ ඔතන ඔය තියෙන්නේ? ඔතන තියෙන්නේ පාද සමාන මොකද වෙලා තියෙන්නේ? බලයන් දෙකක් ගුණ වෙලා තියෙනවා. එහෙනම් පාද සමාන බලයන් දෙකක් ගුණ වෙලා තියෙද්දී අපිට පුළුවන් යාළගේ දර්ශකයන් එකතු කරගන්න. එහෙනම් අපිට මෙන්න මෙතන එනවා උත්තරයක් 5 2යි 7යි එකතු වුනහම 9 වෙනි බලය කියලා. හරි. මේ මෙතන මට දෙන්න බැරි වෙච්ච චූටි දෙයක් තියෙනවා. මම මේක 13 විදිහට දෙන්නම්. උත්තරයක් මම නොදීන්නම් බලමු උත්තරයක් මේකේ තියෙන එකකින්ම ගන්නම්. බෑ උත්තරයක් මේකේ තියෙන එකකින් ගන්න බෑ. හරි ඒක ඉතින් දැන් දෙන එක තේරුමක් නෑනේ නේ. ඒක මම පස්සේ කියලා දෙන්නම් 13 වෙනි ප්‍රශ්නේ විදිහට. හරි. මේ බලන්න එහෙනම් මෙන්න මේ 5 ඍණ 3 වෙනි බලය කියන එක මේක ධන දර්ශකයක් කරලා ඇත්තේ. මේ තියෙන්නේ. දැන් මෙතන අපි මේකත් ගත්තා. මේ තියෙන එක. 1 යට 5 ධන 3 වෙනි බලය. ඊළඟට මෙන්න මෙතන 2 යට 5 ඍණ 4 වෙනි බලය. එහෙනම් මේ ඍණ 4 වෙනි බලය උඩට ගත්තාම දැන් හරේ තියෙන කෙනා ලවයට ගත්තාම ධන වෙනවා. එහෙනම් ලවයට අරන් ඇති මෙන්න මේ විදිහට මේ දෙවරක් 5 4 වෙනි බලය. ඊළඟට 5 බිංදු වෙනි බලය. ඕනෑම එකක බිංදු වෙනි බලය 1යි. එහෙනම් උත්තරේ 1යි. 5 වරක් 2 3 දෙවෙනි බලය. එක්ක මේක විහිදුවලා ලියලා ඇති. එක්ක මේකේ උත්තරය අරන් ඇති. පුතේ විහිදුවලා ලියවොත් අපිට එන්නේ 5 වරක් 3 වරක් 3. හැබැයි එහෙම උත්තරයක් මේ උත්තර ගොඩේ නැහැ. විහිදුවලා ලියලා තියෙනවා නම් අන්න අර විදිහේ 5 ගුණ කිරීම 3 ගුණ කිරීම 3යි කියලා උත්තරයක් එන්න ඕනේ. හැබැයි එහෙම එකක් අපිට උත්තරයක් විදිහට දීලා නැහැ. එහෙනම් මේකේ පිළිතුර අරගෙන ඇති. ගුණිතයක් විදිහට නැති හින්දා පිළිතුර අරන් ඇති. 5 වරක් 3 15යි 15ව 3ක් 45යි. මේ තියෙන්නේ 45 කියලා තියෙන උත්තරය. හරිනේ. ඊළඟට x වල 7 වෙනි බලය වරක් x වල පළවෙනි බලය. දැන් මෙතන බලයක් නැහැ කියන්නේ බිඳුවයි නෙමෙයි. බිඳුව නම් අපි අනිවාර්යෙන් බිඳුව දානවා මේ. බිඳුව නම් බිඳුව දානවා. එහෙනම් මෙතන මොකුත් ලියලා නැහැ කියන්නේ අනිවාර්යෙන්ම 1 තියෙන්නේ. එහෙනම් පුතේ මෙතන පාද සමානයි දර්ශක දෙක එකතු වෙනවා. මෙතන එහෙනම් 7යි 1යි 8යි කියලා x වල 8යි කියලා උත්තරයක් ඇති මේකේ. මේ බලන්න. මේ තියෙන x වල 8යි කියලා උත්තරයක් තියෙනවා. x වල 8යි කියලා උත්තරයක් අපිට හම්බුණා. හරි. ඊළඟට මෙතන තියෙන්නේ පාද සමාන බලයන් දෙකක් බෙදිලා. එහෙනම් අපි දන්නවා දර්ශකයන් දෙක අඩු වෙනවා.
9න් 5ක් අඩු වුණාම 4යි. මේ තියෙන x වල 4. ඊළඟට x වල බිඳුව කියපුවාම ආපහු උත්තරේ 1යි. ඕනෑම එකක බිඳුවෙනි බලය 1යිනේ. ඊළඟට මෙතන තියනවා 2 ඒවා 3කුයි x ඒවා 2කුයි. ගුණිතයක් විදිහට තියෙන්නේ. එහෙනම් හකුල වල ලියලා ඇති ආමෙන් 2 ඒවා 3යි x ඒවා 2යි. ඊළඟට මෙන්න මෙතන දෙන්නම ඍණ දර්ශක. එහෙනම් දෙන්නම ධන කරලා ඇති. කොහොමද එහෙනම් ධන වෙන්නේ බලමු. මෙන්න මෙයාව ධන කරන්න නම් එයාව ඉරෙන් යටට ගෙනියන්න ඕන. ඒ කියන්නේ ඔන්න ඔහොම වෙන්න ඕන. 3 දෙවෙනි බලය කියලා මේ ලවයේ තිබ්බ කෙනා හරයට එන්න ඕනේ. හරයේ තිබ්බ කෙනා ලවයට යන්න ඕනේ. එහෙනම් එහෙම උත්තරයකුත් මෙන්න මෙතන තියනවානේ. මේ තියෙන්නේ. එහෙනම් මෙයාගේ 5ට අයිති නෑ මේ ඍණ 3 වෙනි බලය. ඔන්න වරද්ද ගන්න එපා. 5ට අයිති නෑ මේ ඍණ 3 වෙනි බලය. මේ ඍණ 3 වෙනි බලය අයිති x ට විතරයි. එහෙනම් 5 ලවයේ තියලා x අරයි යන්න ඕනේ ඉරෙන් යටට. x වල ධන 3 කියලා. මේ තියෙන එකත් හරි. ඔන්න ඔය විදිහට එහෙනම් අපි දර්ශක පාඩම ආපහු සරලව මතක් කරගත්තා. මම කියවනේ මේකේ මට දෙන්න බැරි වෙච්ච උදාහරණ දෙකක් තියෙනවා කියලා. එහෙනම් 14 15 කියලා මම මෙතනින් මේ දෙක දෙන්නම්. මේ බලන්න පුතේ මෙන්න මේ දෙක මට ඇත්තටම දෙන්න අමතක වුණා. හරි මේ බලන්න. ඔන්න 13 වෙනි ගාන 13 14 කියලා දෙන්න. මේකේ තියෙනවා 5 වරක් x වල දෙවෙනි බලය. එහෙනම් මේක අපිට ගුණිතයක බලයක්. මම මෙතන 5x කියලා දෙන්න දුව 5 වරක් x කියලාම දුන්නා. මේක අපිට ලියන්න පුළුවන් 5 දෙවෙනි බලය වරක් x වල දෙවෙනි බලය කියලා. මේ 14 වෙනි එක මෙතනදි මම දෙන්නේ a වල 3 වෙනි බලය වරක් b වල 3 වෙනි බලය. මෙතන බලවල ගුණිතයක් තියෙනවා. ඒක අපිට ab වල 3 වෙනි බලය කියලා ලියන්න පුළුවන්. පැහැදිලි නේද? ab වල 3 වෙනි බලය කියලා ලියන්න පුළුවන්. හරි 13යි 14යි කියලාත් ඕක ලියා ගන්න. ඊළඟට අපිට යන්න පුළුවන් ලඝු ගණක කොටසට. හරි නේද පුතේ? එමනම් අනුමාත්‍රකාවක් ලියා ගන්න ලඝු ගණක. අනුමාත්‍රකාවක් විදිහට ලියා ගන්න ලඝු ගණක. හරි. මේ ලඝු ගණක සහ දර්ශක අතර සම්බන්ධතාවයක් තියෙනවා. එහෙනම් ඉස්සරවම අපි බලමු මෙන්න මේ දර්ශක කියන කෙනයි ලඝු ගණකයි අතර මොකද්ද තියෙන සම්බන්ධතාවය කියලා. මේ සම්බන්ධතාවය බලද්දී ඇත්තටම මේ ලඝු ගණක කියන කොටසේ පොඩි සංකීර්ණ අර්ථ දැක්වීමක් තියෙනවා. මම 10 වසරේදී ඒක ඔයාලට කියන්නේ නැහැ. හේතුව අපිට 11 දී ආපහු දර්ශක හා ලඝු ගණක කියලා මේ 11 මුලම හම්බ වෙනවා පාඩම් දෙකක්. එතනදී මම මේ ලඝු ගණකවල අර ගැඹුරු අර්ථ දැක්වීම ඔයාලට පැහැදිලි කරලා දෙන්නම් ගොඩක් දුරට. දැන් අද මම මේක ගොඩක් දුරට පැහැදිලි කරන්න යන්නේ නැහැ. මොකද එහෙම වුණොත් එහෙම වුණාම තමයි ඔයාලා හිතන්නේ අපෝ මේ ලඝු ගණක කියන්නේ මල විකාරයක් නේ කියලා ඔයාලා හිතනවා. ඇයි දර්ශක පැත්තටත් යනවා ආයේ ලඝු කියලා මොකක්ද එකක් වෙනවා දර්ශකත් එක්ක සම්බන්ධ වෙනවා ඔන්න ඔහොම කතන්දරයක් වෙනවා. ඒ හින්දා මම අද ඔයාලට උගන්වන්නේ ලඝු ගණක ආකාරයේ තියෙන කෙනෙක් කොහොමද දර්ශක ආකාරයට ගෙනියන්නේ කියන එකයි දර්ශක ආකාරයේ තියෙන කෙනෙක් කොහොමද ලඝු ගණක ආකාරයට ගෙනියන්නේ කියන එකයි මේ ලඝු ගණක වලින් අපිට කරන්න පුළුවන් මොකද්ද කියන එකයි. මොන වගේ වැඩවලටද අපි මේ ලඝු ගණක ගන්න කියන එකයි තමයි මම 10 වසරේදී ඔයාලට කියලා දෙන්නේ. එතකොට ලඝු ගණක මොන වගේ අවස්ථා සඳහාද ගන්න කියන එක ඇත්තටම මම ලඝු ගණක දෙවෙනි කොටසේදී තමයි ඔයාලට කියලා දෙන්නේ. ඊළඟ වීඩියෝ එකේදී කියලා දෙන්නේ. අද එතකොට අපි කතා කරනවා ලඝු සහ දර්ශක අතර තියෙන සම්බන්ධකමයි ඒ දෙන්න අතර හුවමාරු වෙන්නේ කොහොමද කියන එකයි මේ ලඝු ගණකවලත් අපිට නීති දෙකක් හම්බ වෙනවා 10 වසරේදී. නීති 3ක් තියෙනවා ඇත්තටම. ඒක හම්බ වෙන්නේ 3 වෙනි නීතිය 11 වසරේදී. එහෙනම් 10 වසරේදී අපිට හම්බ වෙන ලඝු ගණක නීති දෙක මොකක්ද කියන එකයි ඒ වගේ ගණන් හදන්නේ කොහොමද කියන එකයි තමයි මම අද කතා කරන්නේ. එහෙනම් ඔක්කොටම කලින් මේ ලඝු ගණකය කියන්නේ මොකක්ද කියලා අපි බලලා ඉන්න ඕනේ. මොකක්ද මේ ලඝු ගණකය කියලා කියන්නේ කියන එක. හරි.
මම ඒකට සරල උදාහරණ කීපයක් ගන්නම්. ඒ සරල උදාහරණ කීපයේදී ඔයාලට තේරුම් ගන්න පුළුවන් ලඝු ගණකය කියන්නේ මොකක්ද කියන එක. මේ බලන්න පුතේ. මම ලඝු දෙකේ පාදයට 32 කියන කෙනාව ලියනවා. එහෙනම් මෙතනදී කියලා තියෙන්නේ මෙන්න මෙහෙම එකක්. දෙකේ පාදයට 32හි ලඝු ගණකය සොයන්න කියලා තමයි මෙතනදී කියන්නේ. එහෙනම් මේ ගානේ ඇතුලේ තියෙන කතන්දරය තමයි, ඒ කියන්නේ අහන දේ තමයි දෙකේ පාදයට 32හි ලඝු ගණකය සොයන්න කියලා තමයි අපිට මේ කියන්නේ. එහෙනම් අපි මේක වචනෙන් ලියාගෙන ඉමුනේ. ඉස්සෙල්ලා මේක වචනෙන් ලියාගෙන ඉමු. හරි. එහෙනම් යටින් ලියන්න මෙහෙම වචනෙන් ලියන්න. මේවා සම්පූර්ණම ඉලක්කම් මොකුත් දාන්න නැතුව වචනෙන්ම ලියන්න. හරි. ලියන්න නම් මෙහෙම දෙකෙහි පාදයට 32හි ලඝු ගණකය සොයන්න. දෙකෙහි පාදයට 32හි ලඝු ගණකය සොයන්න. හරි. ඔන්න ඔය වචනෙන් ලියපු එක ප්‍රශ්නයක් විදියට. දැන් ඔක ප්‍රශ්නයක්නේ. ඔය වචනෙන් ලියුවේ ප්‍රශ්නයක්. ඕක අපිට ගණිතයේ විදිහට ලඝු කියන වචනේ දාලා ලියන්න පුළුවන්. ලඝු දෙකේ පාදයට 32හි අගය. ඔන්න ඔහොම ප්‍රශ්නයක් විදියට ලියන්න පුළුවන්. හරි. ඒකත් ලියා ගන්න දැන් යටින්. එහෙනම් ඔය වචනෙන් ලියපු ප්‍රශ්නේ ඔන්න අපි ගණිතයේ විදිහට ලියවා. දැන් මම කියලා දෙන්න හදන්නේ කොහොමද මේ දීලා තියෙන පාදයට මේ සංඛ්‍යාවේ ලඝු ගණකය හොයන්නේ කියන එක. අන්න එතනදී අපිට මේ දර්ශක කියන කෙනාව ඕන වෙනවා. ඔන්න අපිට ලඝු කියන එක්කෙනා අස්සට දර්ශක ආපු හැටි දැන් මම මේ කියලා දෙන්න හදන්නේ. පුතේ මෙතන අපි දෙකේ පාදයට ලඝු ගණකය හොයන්න ඕනේ 32. මේ ටික හොඳට අහගන්නකෝ. එතකොට ඇති. දෙකේ පාදයට ලඝු ගණකය හොයන්න ඕනේ 32. එහෙනම් ඔයාලා මතක තියාගන්න මෙන්න මේ ඉලක්කම, මෙන්න මේ සංඛ්‍යාව, මේ 32 කියන සංඛ්‍යාව දීලා තියෙන පාදයේ දර්ශකයක් විදිහට ලියන්න ඕනේ. දීලා තියෙන පාදයේ දර්ශකයක් විදිහට ලියන්න ඕනේ. එහෙනම් අපිට පුළුවන් මෙන්න මෙයාව ලියන්න මෙහෙම. ලඝු දෙකේ පාදයට 32 කියන කෙනාව මට ලියන්න පුළුවන් 2/5 වෙනි බලය කියලා. ඔන්න මං එතෙන්ටත් කොටුවක් දාන්නම්. පැහැදිලිද? මේ කොටුව ඇතුලේ තිබ්බ 32 මම ලියුවා මෙන්න මේ දෙකේ පාදයෙන්. දෙකේ පාදයට 5 වෙනි බලය. 2/5 වෙනි බලය. හරි නේද? මේ බලන්න. 2/5 වෙනි බලය කියන්නේ මෙන්න මෙහෙම. ඔන්න ඕකනේ 2/5 වෙනි බලය කියන්නේ. දෙවරක් 2 4යි. ඔන්න 2/5 වෙනි බලය විහිදුවලා ලියවා. දෙවරක් 2 4යි. 8යි. 16යි 32යි. එහෙනම් උත්තරේ 32යි. හරිනේ එහෙනම්. එතකොට මේක ලීවේ අපි දර්ශක දැනුම පාවිච්චි කරලා. ඒකත් මම එහෙනම් මෙන්න මෙතන මේ ඉස්සරහින් වරහන් ඇතුලේ දාන්න. දැන් මේකේ තාම උත්තරේ අපි දන්නේ නැහැ. තාම උත්තරේ අරන් නැහැ. වරහන් ඇතුලේ මම දානවා 2/5 වෙනි බලය සමානයි 32යි කියලා. ඔන්න ඔය හේතුව හින්දා තමයි මේක මෙහෙම දැම්මේ. පැහැදිලිද දැන් දර්ශක කියන කෙනා? එහෙනම් ඇත්තටම මෙන්න මේ ලඝු ගණකයේ දර්ශකාකාරයට ලියන්නේ කිව්වොත් අන්න අරක තමයි උත්තරේ. ඒක අපි පස්සේ කතා කරමුකෝ. දැන් මෙයාගේ උත්තරයක් අරන් ඉමුකෝ. ඊට පස්සේ දැන් අපිට මේ 32 ලඝු ගණකය හොයන්න ඕනේ. එහෙනම් මෙන්න මේක වැඩේ කරන්න මතක තියාගන්න. අපිට දීලා තිබ්බ සංඛ්‍යාව 32. දෙකේ පාදයෙන් හොයන්න තිබ්බේ. එහෙනම් අපි ඒක දෙකේ පාදයට ලියාගත්තා. එතකොට මෙන්න මෙයාගේ උත්තරේ වෙන්නේ මතක තියාගන්න මේ 5 කියන කෙනා තමයි උත්තරේ වෙන්නේ. දැන් එතකොට අපිට මේක ලියන්න පුළුවන් ලඝු දෙකේ පාදයට 2/5 වෙනි බලයේ උත්තරේ සමානයි 5යි කියලා. එහෙනම් ඇත්තටම මෙන්න මේ 2/5 වෙනි බලය වෙනුවට අපිට දීලා තිබ්බේ 32 කියලා. එහෙනම් අපිට ඒක ලියා ගන්න පුළුවන් ලඝු දෙකේ පාදයට 32 සමානයි 5යි කියලා. ඔන්න ඔය විදිහට අපි උත්තරේ ගන්නවා. දැන් පැහැදිලිද? ලියා ගන්නකො. මේකත් මේ විදිහට වරහන් ඇතුලේ දාගන්න. මෙතන සමාන කිරීමට පොඩ්ඩක් ඉඩ තියලා ඒකත් මම මෙහෙම දාන්නම්. එතකොට හරිනේ. මේක ලියා ගන්න. අපි ඔය වගේ 2 3ක් කරලා බලමු. එතකොට මේක හරියනවා. පොඩි පියවර කීපයක් තියෙන්නේ. මම ඔයාලා ලියන අතරේ ආපහු මේ පියවර ටික මතක් කරන්නම්.
ඉස්සරවම කරන්නේ මෙන්න මේ ලඝු ගණකය හොයන්න ඕනේ සංඛ්‍යාව දීලා තියෙන පාදයේ බලයක් විදියට ලියා ගන්නවා. ඒකට තමයි අපිට දර්ශක ඕන වෙන්නේ. එහෙනම් අපි දන්නවා 32 කියන්නේ 2 5 වෙනි බලය. ඊළඟට මේ 2 5 වෙනි බලයේ ලඝු ගණකය වෙන්නේ මෙන්න මේ 5. මේ දර්ශකය තමයි ලඝු ගණකයේ විදිහට එන්නේ. එහෙනම් 2 5 වෙනි බලය කියලා නෙමෙයිනේ අපිට ගානේ දීලා තිබ්බේ. මම එතෙන්ටත් පොඩි කොටු දෙකක් දාන්නම්. එතකොට ඔයාලට පැහැදිලි වෙයි. 2 5 වෙනි බලය කියලා නෙමෙයිනේ අපිට ගානේ දීලා තිබ්බේ 32 කියලා. එහෙනම් 2 5 වෙනි බලය වෙනකොට ආපහු 32 දැම්මා. එහෙනම් ලඝු 2 පාදයට 32 හි ලඝු ගණකය. එහෙම නැත්නම් අපි මේක කියවනවා මෙහෙම. 2 පාදයට 32 හි ලඝු ගණකය 5යි කියලා කියනවා. මෙන්න මෙයාව දර්ශක ආකාරයෙන් ලියන්න කිව්වොත් උත්තරේ මෙන්න මේක. හරි. ඒකත් අපි යටින් ලියමු. මේක ලියා ගන්නකො. ලියලා අපි යටින් ওই විස්තරය ලියමු. ලියලා ගණන් කීපයක් හදද්දී ඔක හරියනවා. හරි. එහෙමනම් යටින් රතු පාටින් තරුවක් දාලා මේක ලියන්න මෙන්න මෙහෙම වචනෙන්. රතු පාටින් තරුවක් දාලා වචනෙන් ලියන්න. 2 පාදයට 32 හි වචනෙන් ලියන්න. 2 පාදයට 32 හි ලඝු ගණකය 2 පාදයට 32 හි ලඝු ගණකය 5 වේ. 5 පහනේ ආවෙනේ 32 ලඝු ගණකය 5යි. 5 වේ. ඊළඟට අපි තව තරුවක් දාලා ඒකට යටින්ම තරුවක් දාන්න මට ඉඩ නැති හින්දා මම මෙතෙන් දාන්න. මෙන්න මේ ලඝු ආකාරයේ දර්ශක ආකාරයට ලියන්නේ කොහොමද කියලාත් බලමු. එහෙනම් ඊළඟට අපව රතු පාටින් තරුවක් දාලා යටින් ලියන්න මෙන්න මෙහෙම. මේක අපි සංකේත වලින් ලියමු. ලඝු 2 පාදයට 32 සමානයි 5. මේකට අපි කියනවා ලඝු ගණක ආකාරය කියලා. මෙය ඉස්සරහින් ලියන්න. මෙය දර්ශක ආකාරයෙන් ලියන්න. මෙය දර්ශක ආකාරයෙන් ලියන්න. මෙය දර්ශක ආකාරයෙන් ලියන්න. එහෙනම් පුතේ මම මෙතනදී කිව්වා මෙයාගේ දර්ශක ආකාරය තමයි මේ තියෙන්නේ. මේ උඩ අපි ලියලා තියෙන්නේ මෙයාගේ දර්ශක ආකාරය. එහෙනම් දැන් මේ තරුව යටතේ අපිට කියනවා ලඝු 2 පාදයට 32 සමානයි 5යි කියලා අපි උත්තරේ දන්නවනේ. මෙන්න මෙයාව දර්ශක ආකාරයට ලියන්න කියලා. එහෙනම් මෙයාව දර්ශක ආකාරයට ලියද්දි කොහොමද ලියන්නේ? අපිට මේක අනිත් පැත්තට ලියවා කියලා ගැටලුවක් නැහැ. 32 සමානයි 2 5 වෙනි බලය. ඔන්න අපි මේ ලඝු ආකාරයට දීලා තිබ්බ කෙනාව දර්ශක ආකාරයට ලියවා. එහෙනම් කොහොමද කරේ? මේ 32 මෙතෙන්ට ගත්තා. මේ 2 පාදය මෙතනින් මෙතෙන්ට ගියා. හරිනේ? 2 5 වෙනි බලය සමානයි 32යි. එහෙම මතක තියාගමු. මම ඕක සංකේතවත් කරලා ලියලා පෙන්නන්නම් සංකේත දාලා පස්සේ. අපි තව උදාහරණ දෙකක් විතර කතා කරලා සංකේත දාලා කියලා දෙන්න. හරි. මේක එහෙනම් අපේ පළවෙනි උදාහරණය. අපි දෙවෙනි උදාහරණයත් ලියමු මෙන්න මෙහෙම. ලියන්න එහෙනම් දෙවෙනි උදාහරණය. මම මේක මකන්නම්. මකලා ලියන්නම්. දෙවෙනි උදාහරණය ලියා ගන්නකො මෙහෙම. වචනෙන් ලියන්න මේකත්. දෙවෙනි උදාහරණය. ලඝු 5 පාදයට නෑ ලඝු කියන වචනේ ඕනේ නෑ සෝරි 5 පාදයට ඒක වැරදුනා මට චුට්ටක් 5 පාදයට දෙවෙනි ප්‍රශ්නේ 125 හි 5 පාදයට 125 හි ලඝු ගණකය සොයන්න. ලඝු ගණකය සොයන්න. හරි. එහෙනම් ඔය කියන්නේ මෙන්න මෙහෙම එකක්. ලඝු 5 පාදයට 125 ලඝු ගණකය හොයන්න කියලා තමයි ඔය කියන්නේ. පැහැදිලිනේ? ලඝු 5 පාදයට 125 ලඝු ගණකය. එහෙනම් පුතේ අපි මොකද්ද කරන්න ඕනේ?
මෙන්න මේ 125 ලියා ගන්න ඕනේ පහේ බලයක් විදිහට. පහේ බලයක් විදිහට. මොකද පහේ පාදයටනේ. එහෙනම් අපි මේක ලියනවා මෙන්න මෙහෙම. පහේ තුන්වෙනි බලය. පැහැදිලි නේද? පහේ තුන්වෙනි බලයනේ 125 කියන්නේ. හරි. එහෙනම් අපි දීලා තිබ්බ පාදයෙන්ම මේ සංඛ්‍යාව ලියාගත්තා. ඔන්න මම වරහන් ඇතුලේ ලියනවා. හේතුව තමයි 125 සමානයි පහේ තුන්වෙනි බලයට. 5 අරක් 5 25යි 25 5ක් 125යි. හරි. එහෙනම් දැන් අපිට ලියන්න පුළුවන් ලඝු පහේ පාදයට පහේ තුන්වෙනි බලයේ ලඝු ගණකය. උත්තරේ විදිහට මෙන්න මෙයාව අපි ඉස්සරහට දානවා. මෙයා තමයි ලඝු ගණකය වෙන්නේ. පැහැදිලිනේ? එහෙනම් අපිට උත්තරයක් එනවා ලඝු පහේ පාදයට පහේ තුන්වෙනි බලය කියන කෙනාගේ උත්තරේ 3යි කියලා. හැබැයි අපිට ගානේ පහේ තුන්වෙනි බලය කියලා නෙමෙයි දීලා තිබ්බේ. ඒක නොලියත් බෑ අපිට. මේක නොලියවනම් කොහොමද මෙයා 3යි කියලා දන්නේ නේ? මේක ලියන්නමත් වෙනවා. එහෙනම් අපේ උත්තරේ ලඝු පහේ පාදයට 125 සමානයි 3යි. හරි. ලියා ගන්න ඉක්මනට. මේවා මේ මම ලියන විදිහටම ලියා ගන්න. ඔයාලා ගාවත් පාට පෑන් තියෙනවනේ නේද? පාට ඕනේ අඩුම තරමේ කළු නිලුයි රතුයි. එහෙම නැත්නම් නිලුයි රතුයි හරි තියෙනවනේ. මේවා පැන්සලෙන් හරි රවුම් කරගන්න. ප්‍රශ්නයක් නැහැ. හරි. මං හිතනවා දැන් ඔයාලට ඔන්න පොඩි අවබෝධයක් එන්න ඇති ලඝු ගණකේ හොයන්නේ කොහොමද කියලා. නේද? අපිට මෙන්න මෙතන තියෙන සංඛ්‍යාව හරි වැදගත් වෙනවා. මොකද පහ තිබ්බොත් මෙයාවත් පහේ බලයක් විදිහට ලියන්නේ. පහේ තුන්වෙනි බලය. මෙතන කලින් උදාහරණේ දෙක තිබ්බ හින්දා දෙකේ පස්වෙනි බලය කියලා ලියවා. පැහැදිලිනේ? හරි. එහෙමනම් අපි මේකෙත් යටින් රතු පාටින් ලියමු. ලියන්න රතු පාටින් තරුවක් දාලා මෙහෙම. පහේ පාදයට 125හි පහේ ලියන්න තරුවක් දාලා පහේ පාදයට 125හි ලඝු ගණකය මේකට තමයි ලඝු ගණකය කියන්නේ මේ උත්තරේට ලඝු ගණකය 3කි. ලඝු ගණකය 3කි. හරි. ඊළඟ තරුව මෙහෙම ලියන්න. සංකේත වලින් ලඝු පහේ පාදයට 125 සමානයි 3යිනේ. මේක එතකොට ලඝු ගණක ආකාරය. මෙය දර්ශක ආකාරයෙන් ලියන්න. එහෙනම් අපිට මෙන්න දර්ශක ආකාරය මෙයාගේ දර්ශක ආකාරය. ඒක මේ දීලා තිබ්බ සංඛ්‍යාව සමාන කරන්න බලයකට. එතකොට මේ බලය ගද්දි මෙයා පාදයේ විදිහට ගන්න. මේ ලඝු වලදිත් මෙයාට අපි පාදය කියලා කියන්නේ. දර්ශක වලදිත් එයා පාදයේම වෙන්න ඕනේ. මේ ලඝු වලදි මෙයා පාදයනේ. එහෙනම් දර්ශකයේදිත් එයා පාදයේම වෙන්න ඕනේ. හරි. ඔන්න අපි එහෙනම් දර්ශක ආකාරයට ලියවා. තුන්වෙනි උදාහරණයත් අපි ලියමු. ලියන්න තුන්වෙනි උදාහරණය. උදාහරණය 3. හරි මේකේ මට පොඩි දෙයක් කියලා දෙන්නත් තියෙන හින්දා මම මේක ගන්නම්. 10 පාදයට 100හි ලඝු ගණකය සොයන්න. වචනේ ලියන්නේ 10 පාදයට 100හි ලඝු ගණකය සොයන්න.
අපිට ඒක සංකේතවත් කරන්න පුළුවන් ලඝු 10 පාදයට 100. මෙන්න මෙයාගේ ලඝු ගණකය තමයි අපෙන් අහන්නේ. එහෙනම් පුතේ පළවෙනි පියවර මොකද්ද? 10 පාදයෙන් දීලා තියෙන හින්දා මෙතන 10 පාදයෙන් දීලා තියෙන හින්දා මෙන්න මේ 100 කියන කෙනාවත් අපි 10 පාදයෙන් ලියා ගන්න ඕනේ. 100 කියන්නේ 10 වරක් 10. ඒ කියන්නේ 10 දෙවෙනි බලයනේ. එහෙනම් 100 10 දෙවෙනි බලය කියලා ඔන්න මම ලියාගත්තා. හරි. පැහැදිලිද? 100 කියන්නේ 10 දෙවෙනි බලය කියලා ලියාගත්තා. ඊළඟට අපිට පුළුවන් මෙයාගේ මම මෙහෙම කරන්නද? දැන් අර කලින් උදාහරණ දෙක මම මේ විදිහට ලියලා පෙන්නුවානේ. හැබැයි ගාණක් හදද්දි මේක කොහොමද හදන්නේ කියලා දැන් මේක පෙළට හදාගෙන යන්න එපා. එහෙනම් මම එක පෙළට මේක හදලා පෙන්නන්නම් නේද? මෙහෙම ප්‍රශ්නාර්ථ දදා ඉස්සරහට යන්නේ නැතුව. එහෙනම් මම මේක ගාණ හදන විදිහ දැන් අපිට ගාණක් දුන්නාම හදන්නේ කොයි රටාවටද කියන පිළිවෙල මම මේකෙදි කියලා දෙන්නම්. ආයේ ප්‍රශ්නාර්ථ ලකුණු දදා යන්නේ නැහැ. එහෙනම් මේ බලන්න ලඝු 10 පාදයට 100 කියන කෙනා පළවෙනි පියවරේදී අපි ලඝු 10 පාදයට 10 දෙවෙනි බලය කියලා ලියා ගන්න ඕනේ. ඔන්න අර කොටුව දාපු එක දාන්නම් ඉතින්. ඊළඟට අපේ උත්තරේ විදිහට අපි ගන්නෙ මොකද්ද? අන්න අර දෙවෙනි බලය කියන කෙනා. එහෙනම් මේ මෙච්චර වටයක් අර කලින් වගේ වටයක් යන්න ඕනේ නැහැ. ඔන්න ඔතනින්ම වැඩේ ඉවරයි. එහෙනම් අපේ උත්තරේ 2යි පැහැදිලිනේ? අර කලින් උදාහරණ දෙක ඔයාලට කියලා දුන්නේ මේ ඒක අවබෝධ වෙන්න ඕන හින්දා ඉච්චර පියවර ගොඩක් ලියුවේ පල්ලෙහාට. හැබැයි මේක මෙහෙම ලියපුවාම ඇති. එහෙනම් මේක ආයේ වචනෙන් කියන්න ඕනේ නෑනේ නේද? 10 පාදයට 100 හි ලඝු ගණකය 2යි කියලා වචනෙන් ලියන්න ඕනේ නෑ. හැබැයි අපි මේක දර්ශක ආකාරයට හදමු. එහෙනම් රතු පාටින් තරුවක් දාලා යටින් ලියන්න. යටින් ලියන්න මෙහෙම. ඒකත් වචනේ ලියන්න ඕනේ අපි මෙහෙම ගමු. දැන් අපි දන්නවා ලඝු 10 පාදයට 100 කියන කෙනාගේ ලඝු ගණකය 2යි. ලියන්න එහෙනම් මෙය දර්ශක ආකාරයෙන් ලියන්න. මෙය දර්ශක ආකාරයෙන් ලියන්න. හරි. බලන්න පුතේ එහෙනම් මේක කොහොමද දර්ශක ආකාරයෙන් ලියවිලා තියෙන්නේ කියලා. දැන් මෙයාව අපි ලියද්දි මෙන්න මේ 100 කියන කෙනාව ගන්නවා. 100 සමානයි මං කිව්වා මෙතන 10 පාදයේ හින්දා මේ පැත්තේ දර්ශක වෙලත් එයා පාදයේ වෙන්න ඕනේ. 10 දෙවෙනි බලය. එතකොට නිකම්ම 10 දෙවෙනි බලය සමානයි 100යි කියලා එනවා උත්තරේ. ඒක වැරදි නම් දැන් මෙතන වෙන උත්තරයක් ආවොත් මේක දැන් කාට හරි හිතන්නකො මෙහෙම වුණා කියලා. මේක මාරු වුණා. මෙතන පාදයේ විදිහට ගන්න නැතුව උඩට ගෙනිච්චා. දැන් වැරදීනේ. මේක තේරෙන්න එපා. 2 10 වෙනි බලය කියන්නේ 1024යි. ඒක 100ට සමාන නෑනේ නේද? එහෙනම් මතක තියාගන්න ලඝු ගණකයේ පාදය දර්ශකයේ පාදයේ වෙන්න ඕනේ. අපි මෙයාට පාදය කියලානේ දර්ශකවලදීත් කීවේ. හරි. දැන් එහෙනම් මම 4 5 6 7 කියලා උදාහරණ කීපයක් දෙන්නම් ඔයාලට ලඝු ගණකය හොයන්න. ආයෙ වචනේ ලියන්න ඕනේ නෑ. එහෙනම් ලියා ගන්නකො 4 වෙනි උදාහරණේ. මෙතන මේ පියවර දෙක ලියව උත්තරේ දැම්ම. හරි. බලන්න වීඩියෝ එක නතර කරලා මෙන්න මේ 4 5 6 7 කියන ගණන් හතරට උත්තර ලියන්නකො මෙන්න මේ තුන්වෙනි ගාන හැදුවා වගේ. කොහොමද එහෙනම් කරන්නේ? මේකෙදි මේ 27 තුනේ පාදයෙන් ලියා ගන්න දර්ශකයක් විදියට මේකෙදි 128 ලියා ගන්න දෙකේ පාදයෙන් ඔන්න ඔහොම ලියලා උත්තරයක් ගන්නකො. ලඝු ගණකය හොයන්නකො. හොයලා අපි අඩුපාඩු ටික දැන් බලාගමු. එහෙනම් දැන් මම හිතන්නේ වීඩියෝ එක නතර කරලා ඔයාලා උත්තර ලියලා කියලා. මේ බලන්න. දැන් අපිට එනවා
මෙන්න මෙයාව ලියන්න පුළුවන් ලඝු 3 පාදයට 27 කියන කෙනාව 27 3 බලයක් විදියට 3 3 වෙනි බලය කියලා ලියන්න පුළුවන්. ඇයි ඒ 27 හැදෙන්නේ 3 වරක් 3 9යි 9 වරක් 3 27යි. එහෙනම් අපිට මෙයාගේ ලඝු ගණකයේ විදිහට මෙන්න මේ උත්තරේ එනවා 3යි කියලා. ඊළඟට මේක බලන්න. ලඝු 2 පාදයට 128 අපිට ලියන්න පුළුවන්. ඇඟිලි වලින් බලන්න 2 වරක් 2 4යි. ඊට පස්සේ 4 වරක් 2 8යි. 8 වරක් 2 16යි. 16 වරක් 2 32යි. 32 වරක් 2 64යි. 64 වරක් 2 128යි. එහෙනම් 2 7 වෙනි බලය. 2 7 වෙනි බලය. එහෙනම් මෙන්න මේ 7 ගන්න පුළුවන් අපිට ලඝු ගණකයේ විදිහට. ඊළඟට මෙයාව ලඝු 4 පාදයට 16 අපිට ලියන්න පුළුවන්. 4 වරක් 4 16යි. එහෙනම් 4 දෙවෙනි බලය. උත්තරේ එහෙනම් 2යි. ඊළඟට මෙන්න මෙතන ලඝු 10 පාදයට මම දීලා තියෙන්නේ ලක්ෂය. එහෙම නැත්නම් සියක් දහස. එහෙනම් ලක්ෂය කියන කෙනාගේ බිංදු 1 2 3 4 5ක් තියෙන හින්දා මෙයා අපිට 10 5යි කියලා ලියන්න පුළුවන්. එහෙනම් අපිට උත්තරයක් එනවා 5යි කියලා. හරි. මම හිතනවා දැන් ඔයාලට එහෙනම් දීලා තියෙන පාදයකින් සංඛ්‍යාවක ලඝු ගණකය හොයන්න පුළුවන් කියලා. ඒක හරි සරලයිනේ නේද? ආයෙත් මතක් කරනවා මම දීලා තිබ්බ සංඛ්‍යාව දීලා තියෙන පාදයේ දර්ශකයක් එහෙම නැත්නම් බලයක් විදිහට ලියා ගන්න ඕනේ. අපි 27 3 බලයක් විදිහට ලියවා 128 2 බලයක් විදිහට ලියවා 16 4 බලයක් විදිහට ලියවා ලක්ෂය 10 බලයක් විදිහට ලියවා. දැන් ඔහොම ලියද්දි කෙනෙකුට ප්‍රශ්නයක් එනවා. සර් දැන් ඔයා දුන්න උදාහරණ ඔක්කොම යාට එන ප්‍රශ්නේ මේ සර් ඔය දුන්න උදාහරණ ඔක්කොම මේ හරියටම හැදෙන ඒවානේ. දැන් මෙතන 27 නැතුව 26 දුන්නොත් මොකද අපි කරන්නේ? ඒකට උත්තරයක් අපේ ලඝු ගණක දෙවෙනි කොටසේ තියෙනවා. එහෙනම් ඒ ගැන දැන් හිතන්න එපා. අපි දැන් හිතන්නේ මේ පුළුවන් ඒවා විතරයි. මෙතන 26 නෙමෙයි 27 පුළුවන් එකක්. මෙතන 120 මොකුත් නෙමෙයි 128 පුළුවන් එකක්. මෙතන 16 තමා ඒ පුළුවන් එක. මොකද 4 වරක් 4 16යි කියලා 4 දෙවෙනි බලය කියලා ගන්න පුළුවන් හින්දා තමයි දෙන්නේ. එහෙනම් මේ කොටසේදී අර ගැන හිතන්න එපා. අපි දෙවෙනි කොටසේදී එහෙම ඒවා කතා කරනවා. එහෙනම් මේ ටිකේ අඩුපාඩු තියෙනවා නම් හදාගන්න. ඊළඟට අපි මෙන්න මේ ලඝු ගණක ආකාරයයි දර්ශක ආකාරයයි VG ආකාරයෙන් පොඩ්ඩක් නිරූපණය කරලා ඒකත් කොටුවක් දාගමු. මේක ලියා ගන්නකො. හරි. පොඩි අනුමාත්‍රකාවක් ලියන්න පුතේ මෙහෙම. පොඩි අනුමාත්‍රකාවක් ලියන්න. ලඝු ගණක ආකාරය හා ලඝු ගණක ආකාරය හා දර්ශක ආකාරය ලඝු ගණක ආකාරය හා දර්ශක ආකාරය හරි මේ තියෙන්නේ ඒක අපි රෝමි ඉලක්කම් 1 2 කියලා දාලා ලියාගමුකෝ. රෝමි ඉලක්කම 1 ලියන්න. දැන් ඔය අනුමාත්‍රකාව යටතේ රෝමි ඉලක්කම 1 ලියන්න. ලඝු ගණක ආකාරය දැන් රෝමි ඉලක්කම 1 ලඝු ගණක ආකාරය දර්ශක ආකාරයෙන් ලිවීම. ලඝු ගණක ආකාරය දර්ශක ආකාරයෙන් ලිවීම. හරි මම මේකට මේ අච්චුපතේ තියෙන එකම ඔයාලට දෙන්නම් නැත්නම් ඔයාලා පටල ගන්නවනේ. හරි. එහෙනම් මෙතනදී අපි කරන්නේ ලඝු ගණක ආකාරයෙන් දීලා තියෙනවා නම් මෙන්න මෙහෙම කෙනෙක්. ලඝු A පාදයට කැපිටල් N ගේ. ඒ කියන්නේ දැන් මෙතනදී අහන්නේ මේ ප්‍රශ්නේ මොකද්ද තේරුම් ගන්න? A පාදයට N ගේ ලඝු ගණකය.
සමානයි x කියලා දීලා තියෙනවා. මෙන්න මෙයාව අපි දර්ශක ආකාරයෙන් ලියනවා. මෙයාව දර්ශක ආකාරයෙන් ලියනවා. එහෙනම් මෙයා දර්ශක ආකාරයෙන් ලියද්දී අපි කොහොමද ගත්තේ පුතේ? මෙතන තිබ්බ සංඛ්‍යාව මේවා අපි කලින් කරපු උදාහරණ මතක් කරගන්න. මෙතෙන්ට n කියන සංඛ්‍යාව තමයි තියෙන්නේ. අපි පොදුවේ මේක බීජීය ආකාරයෙන් ඉදිරිපත් කරන හින්දා n කියලා සංඛ්‍යාවක් දීලා තියෙනවා. එහෙනම් n සමාන වුණා කාටද? මං හැම වෙලේම කිව්වා මෙතන ලඝු a පාදයට. මෙයාට පාදය කියලා කියන්නේ. එහෙනම් a පාදයට මෙතනත් a වල x වෙනි බලය කියලා අපි ලියන්නේ. හරි. මං එතන මෙන්න මේ දෙන්නට පාදය කියලා ලියන්න. මෙයා පාදය. එහෙනම් මේකෙත් මෙයා පාදය. දැන් වරද්ද ගන්න බෑ. දෙන්නම පාදය. හරි. දෙවෙනි එක මේකේ අනිත් පැත්ත. දර්ශක ආකාරයෙන් දුන්නාම ලඝු ගණක ආකාරය. එහෙනම් දෙවෙනි එක දාන්න රෝමි ඉලක්කම 2. දර්ශක ආකාරය ලඝු ගණක ආකාරයෙන් ලිවීම. දර්ශක ආකාරය ලඝු ගණක ආකාරයෙන් ලිවීම. මම ඒකට නම් පොතේ තියෙන එකම ගන්න නැහැ. ඒකට මම වෙන එකක් දෙනවා. එහෙනම් දර්ශක ආකාරයෙන් දීලා තියෙනවා අපිට මෙන්න මෙහෙම එකක්. m සමානයි x වල y වෙනි බලය. x වල y වෙනි බලය. m සමානයි x වල y වෙනි බලය. මේකම දුන්නොත් ආපහු ගහනවනේ මේක අනිත් පැත්තට. එහෙනම් මම ඒකම දෙන්න නැතුව වෙන අකුරු ටිකක් දුන්නා. හරි. එහෙනම් දැන් අපි මේක හදමු. දැන් ඔන්න දර්ශක ආකාරය තියෙනවා. මේක අපි ලඝු ගණක ආකාරයට ගෙනියන්න ඕනේ. එහෙනම් පුතේ අපි පාදය අඳුරනවා. බේම් පාදය. නේ? එහෙනම් පාදය අඳුරගත්තා. පාදය අඳුරගත්තා නම් අපිට මේක ලියන්න පුළුවන්. ඇයි? මෙයානේ පාදය. ඔන්න අපි ලඝු වලත් පාදය ලීවා. පැහැදිලිද? මෙතනදී දර්ශකයේ පාදය කියන්නේ x ටනේ. එහෙනම් මේකේ පාදය වෙන්න ඕනත් x. ඔන්න අපි එයාව අල්ලගත්තා. ඊළඟට අපි හැම වෙලේම මේ බලන්න මෙතන ලඝු ගණකයේ හොයන්න දීලා තිබ්බ සංඛ්‍යාව තමයි සමාන කරන්නේ දර්ශක ආකාරයේදී. එහෙනම් මෙන්න සංඛ්‍යාව. එහෙනම් මෙතෙන් දෙන්නේ m සමානයි උත්තරේ හැම වෙලේම මෙන්න මෙයා y. එහෙනම් ඔන්න අපි ලඝු ගණක ආකාරයේ දර්ශකත් කරා දර්ශක ආකාරයේ ලඝු ගණකත් කරා. ඔක චුට්ටක් මතක තියාගන්න වෙනවා පුතේ. මොකද අර කෙටි ප්‍රශ්න වලදී එහෙම අහන්න පුළුවන්. මෙන්න මේ ලඝු ගණක ආකාරයේ දර්ශක ආකාරයට ගෙනියන්නේ. එහෙම නැත්නම් දර්ශක ආකාරයේ ලඝු ගණක ආකාරයට ගෙනියන්නේ. එහෙම කෙටි ප්‍රශ්නයක් අහන්න පුළුවන් ඈ. ලොකු දෙයක් කරන්න බෑ ඕකේ. එහෙනම් චුට්ටක් මතක තියාගන්න. මෙතන පටල ගන්න තුව මතක තියාගන්නකෝ. මෙයාගේ පාදයම තමයි මෙතනත් පාදේ. එතකොට හරි. ලියා ගන්නකෝ ඔක. තව පොඩි විශේෂ අවස්ථා දෙකක් තියෙනවා මෙතනදී අපිට කතා කරන්න. මම ඒක උදාහරණ දෙකක් විදිහට ඔයාලට කියලා දෙන්නම්. අපි ඒකෙත් පළවෙනි උදාහරණයේ විදිහට ගමු මෙන්න මෙහෙම එකක්. එක කියලා ගමුකෝ. ගැටලුවක් නෑ. මෙහෙම දාගන්න පුතේ ලඝු පහේ පාදයට පහේ උත්තරේ මම අහනවා. හරි. පුළුවන් කට්ටිය හදමුකෝ. ලඝු පහේ පාදයට පහ. ඒ කියන්නේ මොකද්ද මේ කියන්නේ? පහේ පාදයට පහෙහි ලඝු ගණකය හොයන්න. පහේ පාදයට පහේ ලඝු ගණකය හොයන්න කියලා කියන්නේ. එහෙනම් අපි මෙන්න මේ පහ ලියා ගන්න ඕනේ පහේ බලයක් විදිහටනේ. එතකොට අපිට එනවා පහ කියන්නේ පහේ පළවෙනි බලය. පහ කියන්නේ පහේ පළවෙනි බලය. එහෙනම් අපිට එනවා උත්තරයක් 1යි කියලා. උත්තරයක් එනවා 1යි කියලා. එහෙනම් මෙතනදී මම කියන පොඩි විශේෂ තැනක් කියලා. පුතේ දැන් පහේ පාදයට පහේම ලඝු ගණකය හොයන්න තිබ්බොත් උත්තරේ 1යි. එහෙනම් ඕක අපිට මෙන්න මේ විදිහට ගන්නත් පුළුවන්. හිතන්න ලඝු A පාදයට A ගේ ලඝු ගණකය අපෙන් අහනවා. A පාදයට A ගේ ලඝු ගණකය අහනවා. එහෙනම් මේක අපිට ලියන්න පුළුවන් ලඝු A පාදයට A වල 1යි කියලා. එහෙනම් උත්තරේ මොකද්ද? 1යි. හරි. ඔන්න ඕක කොටුවක් දාගන්න. විශේෂ අවස්ථාව.
ඕනෑම සංඛ්‍යාවක් එම පාදයේ ලඝු ගණකය ඕනෑම සංඛ්‍යාවක එම පාදයේ ලඝු ගණකය එකයි. හරිනේ. එතකොට ඕනෑම සංඛ්‍යාව 5. එම පාදයේම ඒ පහේම පාදයේ පහම කියලා ගත්තොත් උත්තරේ එකයි. මෙතන A තිබ්බොත් ඒ පාදයට නම් උත්තරේ එකයි. හරිනේ. ඒක වචනේ ලියන්න ඕනේ නැහැ. කොහොම ලියා ගන්නකො. දෙවෙනි එක තමයි විශේෂ අවස්ථාව මෙන්න මේක. ලඝු හයේ පාදයට 1 ඔන්න අවස්ථාව. පාදය 6යි එකේ ලඝු ගණකය අහන්නේ. පාදය 6යි එකේ ලඝු ගණකය අහන්නේ. එහෙනම් දැන් මේ 1 කොහොමද පුතේ 6 බලයක් විදිහට ලියන්නේ? ඔන්න ප්‍රශ්නේ. 1 කොහොමද 6 බලයක් විදිහට ලියන්නේ? අපි දන්නවා මෙන්න මෙහෙම එකක්. අපිට ලියන්න පුළුවන් 6 බිඳුවෙනි බලය කියලා. ඒ හේතුව අපි දන්නවා ඔන්න දර්ශක පැත්තට ආපහු අපි යනවා නේ. ඕනෑම එකක බිඳුවෙනි බලය 1යි කියලා අපි දන්නවා. ඕනෑම එකක බිඳුවෙනි බලය 1යි කියලා අපි දර්ශක නීතියක් ඉගෙන ගත්තා. එහෙනම් මේ 1 හැදිලා තියෙන්නේ 6 බිඳුවෙනි බලයෙන්. හරිනේ. ප්‍රශ්න ඉවරයිනේ. එහෙනම් උත්තරේ කීයද? 0යි. හරි. ඕකත් අපි රතු පාටින් ලියාගමු. ලඝු මෙතන 6 වෙන්න ඕනේ නැහැ. ඕනම එකක්. ලඝු x පාදයට එකේ උත්තරේ. එහෙනම් ඒක අපිට ලියන්න පුළුවන් ලඝු x පාදයට x ගේ බිඳුවයි. ඇයි x ගේ බිඳුවනොත් 1 හැදෙනවනේ. උත්තරේ 0යි. හරි ලියා ගන්නකෝ ඒක. එතන නම් අපිට වචනෙන් ලියලා චුට්ටක් එක මතක තියාගත්තත් ප්‍රශ්නයක් නෑ පුතේ. මොකද නැත්තම් අර එක පාට මේක දැක්කම සමහර අය බය වෙනවා. ඇයි මේක අමතකයි. අප්පා කොහොමද අපි මේ එක 6 බලයක් විදියට ලියන්නේ? ඔන්න අමතක වෙලා. මෙතන අමතක වුණොත් මේක දැක්ක ගමන් කට්ටිය අර තුස්නින් භූත වෙනවා. එහෙනම් අපි මේක රතු පාටින් ලියාගමු. එතකොට මෙතන ඕනෑම පාදයක් x කියලා අපි අරන් තියනවා. එකේ ලඝු ගණකය. එහෙනම් ඕනෑම එකක බිඳුවෙනි බලය 1යි. එහෙනම් x ගේ බිඳුවෙනි බලයත් 1යි. එහෙනම් x පාදයට x ගේ බිඳුව කියලා දැම්ම උත්තරේ 0යි. ලඝු ගණකයේ 0යි. හරි. මේකට යටින් රතු පාටින් තරුවක් දාලා අපි මෙහෙම ලියාගමු. ලියන්න පුතේ රතු පාටින් තරුවක් දාලා රතු පාටින් තරුවක් දාලා ලියන්න. ඕනෑම පාදයක් සඳහා එකෙහි ලඝු ගණකය බිඳුවකි. එකෙහි ලඝු ගණකය බිඳුවකි. හරි. දැන් ඔන්න අපි ලඝු ගණකය හොයන්න දන්නවා. ඒ වගේ පාදය අඳුරනවා, සංඛ්‍යාව අඳුරනවා, උත්තරය අඳුරනවා. ඒක දර්ශක ආකාරයට ගෙනියන්නත් අපි දන්නවා. දැන් පුතේ අපිට මේ කොටසේ තව පොඩි කොටස් දෙකක් තියෙන්නේ. ඒ තමයි ලඝු ගණක නීති දෙකක් අපි ඉගෙන ගන්නවා මේ කොටසේදී මම මුලින්ම කිව්වා. අන්න ඒ නීති දෙක ඉගෙන ගන්න තියෙනවා අපිට. ඒ නීති දෙකෙන් අපිට සෑහෙන වැඩක් කරන්න පුළුවන්. හරි. එහෙනම් අනුමාත්‍රකාවක් ලියන්න. ලඝු ගණක නීති. ලඝු ගණක නීති. පළවෙනි ලඝු ගණක නීතිය තමයි දැන් ලඝු යම්කිසි පාදයකට අපිට මෙන්න මේක ඇතුලේ ගුණිතයක් දීලා තිබ්බොත් m වරක් n කියලා ගුණිතයක් දීලා තියෙනවා. එහෙනම් අපිට දීලා තියෙනවා ගුණිතයක ලඝු ගණකය හොයන්න. එතකොට මේ ගුණිතය ඇතුලේ පද දෙකක් තියෙනවා. මෙන්න මේ ගුණිතය ඇතුලේ තිබ්බ පද දෙකට වෙන වෙනම අපිට ලඝු ගණකය දාන්න උවමනා වුණා කියලා හිතන්න. එහෙනම් දැන් මේ තියෙන්නේ මේ ගුණිතයට පොදුවේ ලඝු ගණකය.
අපිට උවමනා වෙලා තියෙනවා මේ mට වෙනම ලඝු ගණකය දාන්නත් nට වෙනම ලඝු ගණකය දාන්නත් උවමනා වෙලා තියෙනවා. එහෙනම් අපි මේක දාන්නේ මෙන්න මෙහෙම. ලඝු a පාදයට m ඔන්න ලඝු a පාදයට m එකතු කිරීම මෙන්න මෙතන හොඳට මතක තියාගන්න. ගුණිතයක් තියනවා නම් එකතු වෙනවා. ලඝු a පාදයට n ඔන්න ඔය වගේ එකතු ගුණිතයක් තිබ්බහම එකතු කිරීමක් වෙන තැනක් අපිට දර්ශකවලදීත් හම්බුණා. ඒ මොකද්ද? පාද සමාන බලයන් දෙකක් ගුණ වේදී දර්ශක දෙක එකතු වුනේ. ඇත්තටම මේ නීතියම තමයි මෙතෙන්ට පාවිච්චි කරන්නේ. මම ඒක ආයේ මේක අස්සට ගහන්නේ නැහැ. එහෙම වුණොත් මේ ලඝු නීතියත් ඔයාලට පොඩ්ඩක් අවුල් වෙනවා. එහෙනම් ඔයාලා මතක තියාගන්න ගුණිතයක් තිබ්බොත් ඒ ගුණිතයේ පද දෙකට වෙන වෙනම ලඝු ගණක දානවා නම් මෙතන ලඝු ගණක දෙක එකතු කිරීමක් වෙන්නේ. එතකොට මේකේ අනිත් පැත්තත් හරි ඈ. ඒ කියන්නේ මේ විදිහට තිබ්බ ගුණිතයකට ලඝු ගණක දෙක වෙන වෙනම මෙහෙම දාන්නත් පුළුවන්. මෙහෙම වෙන වෙනම තිබ්බ ලඝු ගණක දෙකක් අපිට මේ විදිහට ගුණිතයක් විදිහට ලියන්නත් පුළුවන්. එහෙනම් ඔන්න අපේ පළවෙනි ලඝු නීතිය. අපි උදාහරණයක් කරමු මේකට. මම මෙන්න මෙහෙම උදාහරණයක් දෙනවා. මම මේකේ අනිත් පැත්තට උදාහරණයක් දෙන්නේ. මම දීලා තියෙනවා ලඝු 4 පාදයට 128 එකතු කිරීම ලඝු 4 පාදයට 2. දැන් මේකේ උත්තරේ මම අහනවා. එහෙනම් පුතේ අපි දන්නවා ලඝු වල උත්තරයක් ගන්න නම් මෙන්න මේ 128 4 පාදයෙන් ලියන්න ඕනේ. බලන්න පුළුවන්ද කියලා? 4 වරක් 4 16යි. 16 වරක් 4 64යි. 64 ඒවා 4ක් 256යි. එහෙනම් අපිට උත්තරයක් ගන්න බෑනේ. 128ක් හම්බෙන්නේ නෑනේ. ඒ වගේම දෙකේ ඉලක්කමක් හම්බෙන්නෙත් නෑ. මොකද 4 වරක් 1 4. 4 කෙලින්ම 4ෙන් පටන් ගන්න 4 බලයන්. එහෙනම් ඒක හම්බෙන්නෙත් නෑ. හැබැයි පාද සමානයි. මේ බලන්න මෙතන එකතු කිරීමක් තියෙනවා. එහෙනම් අපිට මෙන්න මේ ලඝු නීතිය අනිත් පැත්තට ගිය හැකියි. අනිත් පැත්තට යද්දී අපි කරන්නේ එහෙනම් මොකද්ද? මේ දෙන්නටම පොදුවේ එක ලඝු ගණකයක් දානවා. එතකොට මොකද වෙන්නේ? මෙතන ಗುಣ කිරීමක් වෙනවා. පැහැදිලි නේද? ಗುಣ කිරීමක් තිබිලා දෙන්නට වෙන වෙනම ලඝු ගණකේ දාද්දී එකතු කිරීමක් වුණා. හැබැයි මේ කතන්දරය කරන්න මෙතන පාද දෙක සමාන වෙන්න ඕනේ මේකේ අනිත් පැත්තට යන්න. ඒක හොඳට මතක තියාගන්න ඈ පාද දෙක සමාන වෙන්න ඕනේ. දැන් මේ පාද දෙක සමාන හින්දා අපිට මේ නීතිය අනිත් පැත්තට ගිය හැකියි. රිවර්ස් එකට ගිය හැකියි. පැහැදිලි නේද? නීතිය රිවර්ස් කර හැකියි. එහෙනම් මෙතනදී මේ සංඛ්‍යා දෙක මොකද වෙන්නේ? ಗುಣ වෙනවා. නීතිය හැටියට තියෙන්නේ ಗುಣ කිරීමකට දෙන්නට වෙන වෙනම දාපුවම එකතු වෙනවා කියලා. වෙන වෙනම දාලා එකතු කිරීමකුයි පාදයි සමානයි නම් නීතිය රිවර්ස් කර හැකියි. අන්න අපි ಗುಣ කරා. එහෙනම් අපිට එනවා ලඝු 4 පාදයට 128 ඒවා දෙකක් කියන්නේ 256යි. දැන් අපිට ලියන්න පුළුවන් 256 කියන්නේ 4 4 වෙනි බලය. ඇයි මේ බලන්න. මෙහෙම නෙවුනේ. 4 වරක් 4 වරක් 4 වරක් 4 සමානයි 256යි. ඉතින් මේක අපිට 4 4 වෙනි බලය කියලා ලියව හැකිනේ නේ. එහෙනම් අපිට උත්තරයක් එනවා මෙන්න මේ 4 කියන උත්තරේ. ඔන්න අපි පළවෙනි ලඝු නීතිය ඉගෙන ගත්තා. එකෙන් උදාහරණයකුත් කරා. එහෙනම් පුතේ මේක ලියලා රතු පාටින් කොටුවක් දාගෙන උදාහරණයක් ලියා ගන්න වීඩියෝ එක නතර කරලා. දෙවනි ලඝු නීතිය තමයි ඒකත් ඔය වගේමයි. දෙවනි ලඝු නීතිය වරහණක් ඇතුලේ බෙදීමක් තිබ්බොත් ඒ කියන්නේ මෙන්න මේ වගේ බලන්න ලඝු a පාදයට m බෙදීම n ඕනනම් මේක m බෙදීම n කියලා මෙහෙම ලියන්නත් පුළුවන් ඈ ගැටලුවක් නැහැ. මං හැබැයි ඉරයට ලියවා. ඔන්න ඔය විදිහට බෙදීමක් තියනවා නම් මේ බෙදීමේ පද දෙකට වෙන වෙනම අපි ලඝු ගණකේ දාද්දී මෙතන ඍණ වෙනවා. හරි. ඔන්න අපේ දෙවනි ලඝු නීතිය. මොකද්ද කරේ? බෙදීමක් තිබ්බා. ඒ බෙදීමට පිටින් ලඝු ගණකයක් ලඝු ඒ පාදයට කියලා තිබ්බා. අපිට ඕන වුණා මේක දෙන්නට වෙන වෙනම දාන්න. එහෙනම් මෙතන අඩු කිරීමක් වුණා. හරි. එහෙනම් අපි මේකිනුත් උදාහරණයක් කරලා බලමු. මම උදාහරණයක් ගන්නවා ලඝු මම මේකේ ත්‍රිවස් උදාහරණයක් ගන්නෙ. ලඝු 6 පාදයට
72 ඍණ ලඝු 6 පාදයට 2. හරි. ඔන්න මම උදාහරණයක් ගත්තා. එහෙනම් පුතේ දැන් මොකද්ද වෙලා තියෙන්නේ? ලඝු 6 පාදයට 72කින් අඩු කරන්න ඕනේ ලඝු 6 පාදයට 2 කියන කෙනාව. හැබැයි අපිට 6 ගුණාකාර ලියපුවම 6 වරක් 6 36යි. ඊළඟට 36 6න් ගුණ වුණාම 216යි. අපිට 72ක් හම්බෙන්නේ නැහැ. ඒ වගේම දෙකේ ඉලක්කමක් හම්බෙන්නෙත් නැහැ. එහෙනම් දැන් මොකද වෙන්නේ අපිට? මෙතන පාද සමාන හින්දා සහ අඩු කිරීමක් තියෙන හින්දා අපිට මෙන්න මේ දෙවනි ලඝු නීතිය රිවර්ස් එකට ගිය හැකියි. එහෙනම් අපි යනවා. මොකද්ද කරන්න එහෙනම්? ඔන්න දෙන්නටම පොදුවේ දැම්මා. දාලා 72 අපි බෙදනවා 2කින්. ඇයි අඩු කිරීමක් තියෙන හින්දා. එකතු කිරීමක් තිබ්බනම් අතන ගුණ වෙනවා. එච්චරයි වෙනස. හැබැයි ඔය කතන්දරේ කරන්න පාද සමාන වෙන්න ඕනේ. එහෙනම් අපිට එනවා මෙතන ලඝු 6 පාදයට 72 බෙදීම 2යි කියන්නේ 36යි. එහෙනම් ලඝු 6 පාදයට 36 කියන්නේ 6 දෙවෙනි බලය අපිට උත්තරයක් එනවා 2යි කියලා. හරි. ලියා ගන්න ওই උදාහරණෙත්. නීතිය ලියලා කොටුවක් දාගෙන උදාහරණෙත් ලියා ගන්න. අපි මේකට අදාළව ගණන් 5ක 6ක අභ්‍යාසෙන් අරන් හදමු. ඔයාලට දීලා තියෙන 19 දෙක අභ්‍යාසයේ මම ඔයාලට අභ්‍යාස කරන්න ලේසි වෙන්න මේ ලඝු නීති පාවිච්චි කරලා තියෙන්නේ කොහොමද කියලාත් ඔයාලට දැනගන්න පුළුවන්. එතකොට මම ගණන් කීපයක් 19 දෙක අභ්‍යාසයෙන් ඔයාලට හදලා පෙන්නන්නම්. බලන්න පුතේ 19 දෙක අභ්‍යාසයේ පළවෙනි ගාන අපිට කියනවා සුළු කර පිළිතුර තනි ලඝු ගණකයක් ලෙස දක්වන්න කියලා කියනවා. එහෙනම් 19 දෙක 7 වෙනි පිටුව අපිට කියනවා සුළු කරලා පිළිතුර තනි ලඝු ගණකයක් විදිහට දාන්නලු. එහෙනම් මේ මම හදන්නේ 19 දෙක අභ්‍යාසය. මේකේ පළවෙනි ගානේ මම තෝරගන්නවා 6 වෙනි රෝම ඉලක්කම. අපිට දීලා තියෙනවා මෙහෙම. ලඝු 10 පාදයට 6 එකතු කිරීම ලඝු 10 පාදයට 2 අඩු කිරීම ලඝු 10 පාදයට 3 කියලා දීලා තියෙනවා. දැන් එහෙනම් මෙතන ලඝු ගණක 3ක් තියෙනවා. බලන්න අපිට ගානේ කියන්නේ තනි ලඝු ගණකයකින් ඉදිරිපත් කරන්න කියලා. එහෙමනම් පුතේ අපිට පුළුවන් මෙන්න මේ දෙන්නට පුළුවන් අපේ පළවෙනි ලඝු නීතිය යොදන්න. හේතුව ඇයි? පාද සමානයිනේ. එකතු කිරීමක් නේ තියෙන්නේ. එහෙනම් පළවෙනි ලඝු නීතිය යොදන්න පුළුවන්. ලඝු 10 පාදයට 6 වරක් 2. පුතේ මේ නීති යොදද්දි මතක තියාගන්න මේ පාද නම් සමාන වෙන්න ඕනේ. නැත්තම් මේක කරන්න බෑ. හරි. අපි ඊතුරු කොටසත් ලියනවා. ඉතින් ඒක හලලා යන්න බෑනේ. එහෙනම් මෙතන අපිට එනවා ලඝු 10 පාදයට 12. 6 වරක් 2 12යි. ඍණ ලඝු 10 පාදයට 3යි. දැන් අපිට පුළුවන් මෙන්න මේ දෙන්නට අපේ දෙවනි ලඝු නීතිය දාන්න. ඇයි අඩු කිරීමක් තියෙන ඒ වගේම පාද සමානයි. පාද සමාන වෙන්න බෑ මොන කතන්දරේ කරන්නද? එහෙනම් දැන් අපිට පුළුවන් ලඝු 10 පාදයට 12 ඍණ හින්දා බෙදීම 3යි. එහෙනම් උත්තරයක් එනවා ලඝු 10 පාදයට 12 බෙදීම 3යි කියන්නේ 4යි. මේකේ පුතේ උත්තරයක් අහන්නේ නැහැ. තනි ලඝු ගණකයකින් ලියන්න කියලා කියන්නේ. ඔන්න අපි තනි ලඝු ගණකයකින් මේක ලියවා. හදාගන්න පුතේ.
මම ඊළඟට තෝරගන්නවා දෙවනි ගානෙන් එක ගානක්. ඒකේ අපිට කියනවා පහත එක් එක් ප්‍රකාශනයේ අගය සොයන්න කියලා කියනවා. එහෙනම් ඒකෙදි අපිට කෙලින්ම අගය හොයන්න කියලාම කියනවා. එහෙනම් මම දෙවනි ගානෙන් හදන්නම්. බලමු චුට්ටක් අමාරුයි වගේ කියලා හිතන එක. හරි. හතරවෙනි ගාන හදන්න. මං හිතනවා ඒක ඔයාලට මෙතනින් ටිකක් අමාරු වගේ ගානක් වෙන්න ඇති කියලා. බලන්න ලඝු දෙකේ පාදයට 80 ඍණ ලඝු දෙකේ පාදයට 15 ධන ලඝු දෙකේ පාදයට 12 කියලා අපිට ගාන දීලා තියෙනවා. එහෙනම් ඔක්කොම මේ තුන් දෙනාම දෙකේ පාදයෙන් තියෙන්නේ. අපිට ලඝු නීති යොදා ගන්න පුළුවන්. පළවෙනි එක තියෙනවා ලඝු දෙකේ පාදයට 80 ඍණ ලඝු දෙකේ පාදයට 15 ඊළඟට ධන ලඝු දෙකේ පාදයට 12 කියලා තියෙනවා. එහෙනම් දැන් අපිට මේ ගානේදී දැන් අපි අර ගණිත කර්මයන් සුළු කිරීමේ පටිපාටියක් දන්නවනේ. ඒ පටිපාටියේදී අපිට ධනයි ඍණයි විතරක් තියෙනවා නම් වම් පැත්තේ ඉඳලා මේක සුළු කරගෙන යන්න වෙනවනේ. එහෙමනම් අපිට මෙන්න මේ දෙන්න ඉස්සෙල්ලා සුළු කරගන්න වෙනවා. බලන්න අපිට මේ දෙන්නම සුළු කරගන්න පුළුවන් ඍණ තියෙන හින්දා ලඝු දෙකේ පාදයට 80 බෙදීම 15 කියලා. ඔන්න ධන ලඝු දෙකේ පාදයට 12ක් ඉතුරු වෙනවා. එතකොට මෙතන 80 බෙදීම 15 හරියට බෙදෙන්නේ නැහනේ. නේද? 80 බෙදීම 15. එහෙනම් අපි ඔය 80 බෙදීම 15 පුළුවන් තරම් කුඩා කරලා තියාගමු. ඔන්න මම 80 බෙදීම 15 ආයෙ බොරුවට පියවරක් එතන ලියන්න යන්නේ නැහැ. මම වෙනම ලියාගෙන හදනවා. ඔයාලටත් පුළුවන් ඒක වෙනම ලියාගෙන හදන්න. එහෙනම් මම 80 බෙදීම 15 වෙනම හදනවා. අපිට මේ දෙන්නාම 5ෙන් බෙදන්න පුළුවන්. එහෙනම් 15ට 5 3යි 80ට තියෙනවා 8ට එකකුත් එතකොට 3ක් ඉතුරුයි 30ට 6කුත් තියෙනවා. එහෙනම් අපිට එනවා 16 බෙදීම 3යි කියලා. හරි. අපි එහෙනම් මේක එහෙම තියාගමු. 16 බෙදීම 3යි කියලා ඔන්න මම තියාගන්නවා. ධන ලඝු දෙකේ පාදයට 12යි. හරිනේ. මෙයාව සුළු කරන්න බෑනේ ගොඩක් දුරට අපිට තනි ඉලක්කමකට. ඒ හින්දා ඒක පුළුවන් තරම් දශම කරන්න එපා පුතේ. දශම නම් කරන්න එපා. ඒක භාග සංඛ්‍යාවක් විදියට තියාගන්න. ඊළඟට මෙන්න මේ දෙන්නට අපිට පුළුවන් පළවෙනි ලඝු නීතිය දාන්න. එකතු කිරීමක් තියෙන හින්දා. එහෙනම් 16 බෙදීම 3 ගුණ කිරීම 12. ඔන්න අපි පළවෙනි ලඝු නීතිය දැම්මා. දැන් අපිට පුළුවන් 3ට 3 1යි 12ට 4යි කියලා මේක කපා ගන්න. එහෙනම් දැන් උත්තරයක් එනවා ලඝු දෙකේ පාදයට 4 වරක් 16 එනවා 64යි කියලා. පැහැදිලි නේද මම මේ කරගෙන ආපු ටික? මෙතන අඩු කිරීමක් තිබ්බ හින්දා බෙදීම දැම්මා. හැබැයි සම්පූර්ණයෙන් බෙදෙන්නේ නැති හින්දා භාග සංඛ්‍යාවක් විදියට තියාගත්තා. ඊට පස්සේ එකතු කිරීමක් තියෙන හින්දා ඒ දෙන්න ගුණ කරා. දැන් අපිට 64යි කියලා ඇවිල්ලා තියෙනවා. එහෙනම් දැන් අපිට පුළුවන් ලඝු දෙකේ පාදයට 64 කියන්නේ දෙකේ කීයද? දෙවරක් දෙක 4යි 8යි 16යි 32යි 64යි. දෙකේ 6 වෙනි බලය. අපිට එහෙනම් මේ ප්‍රකාශනයේ උත්තරේ එනවා මෙන්න මේ දීලා තිබ්බ ප්‍රකාශනයේ උත්තරේ එනවා අපිට 2යි කියලා. හරි. හදාගමු පුතේ අපි ඉක්මනට. ඊළඟට මම තුන්වෙනි ගානෙනුත් එක රෝමී ඉලක්කමක් හදලා පෙන්නන්නම්. ඒක පොඩ්ඩක් වෙනස් විදිහ එකක්. ඒකේ අපිට මේ ලඝු නීතිම තමයි පාවිච්චි කරන්න තියෙන්නේ. ලොකු වෙනසක් නැහැ. අපිට කියනවා පහත දැක්කන ප්‍රකාශන ලඝු ඒ පාදයට 3 හා ලඝු ඒ පාදයට 5 ඇසුරෙන් දක්වන්න කියලා. එහෙනම් මම ඒකේ පස්වෙනි ගාන හදනවා. පස්වෙනි රෝමී ඉලක්කම අපිට දීලා තියෙනවා ලඝු ඒ පාදයට 75. මෙන්න මේක පුතේ අපි ලියලා පෙන්නන්න ඕනේ ලඝු ඒ පාදයට 3 කියන කෙනාගෙනුයි ලඝු ඒ පාදයට 5 කියන කෙනාගෙනුයි. අපි මේ 75 හදලා පෙන්නන්න ඕනේ. ඒ කියන්නේ පුතේ මේ අර
ලඝු නීතිය ඉස්සරහට දාන්න කියලානේ. දැන් මේ අපි කලින් හදපු ගණන් දෙකේම රිවර්ස් එකටනේ දැම්මේ. දැන් මේක ඉස්සරහට දාන්න කියලා කියන්නේ. එහෙනම් අපි මෙන්න මේ 75 ලියා ගන්න ඕන 3 වරක් 5 වරක් මොකෙන් හරි. ඒ කියන්නේ 3යි 5යි විතරක් ගුණ කරලා හදා ගන්න ඕන. අපි 3යි 5යි ගුණ කර 3 වරක් 5 15යි. හැබැයි 75 දෙන්න අපිට තව 5කින් ගුණ කරා නම් හරි. 3 වරක් 5 15යි 5 වරක් 5 sorry 15 වරක් 5 75යි. එහෙනම් දැන් අපිට ලියන්න පුළුවන් මේක ලඝු a පාදයට 3 ගුණ කිරීමක් තියෙන හින්දා එකතු කිරීම ලඝු a පාදයට 5 එකතු කිරීම ලඝු a පාදයට 5. ඔන්න අපි මේ දීලා තිබ්බ ලඝු a පාදයට 75 කියන කෙනා ලඝු a පාදයට 3 නුයි ලඝු a පාදයට 5 කියන දෙන්නයි ඇසුරු කරගෙන හදලා තියෙනවා. ඔච්චරයි ඒක අහන්නේ. ඔයිට වඩා සුළු කරන්න යන්න එපා. අහන ප්‍රශ්න කියවලා ඉන්න කියන්නේ ඒකයි උඩින් අහන්නේ මොකද්ද කියන එක. ඊළඟට 4 වෙනි ගානෙත් මම එක කොටසක් හදලා පෙන්නන්නම්. ඒකේ ලඝු ගණක ආශ්‍රිත සමීකරණ තියෙන්නේ 4 වෙනි ගානේ. එතකොට ඒක කෙලින්ම විසඳන්න කියලා දීලා තියෙනවා. ඔය මොකක් හරි වීජීය පදයක් ඇති කොහේ හරි. ඒක විසඳන්න තමයි තියෙන්නේ. හරි බලමු. හතරවෙනි ගානේ මේකේ මම ඔයාලට ගණන් දෙකක් හදලා පෙන්නන්න. හැබැයි ගණන් දෙකක් හදන්නත් දෙයක් නැහැ. එකම විදිහේ ගණන් ටිකක් තියෙන්නේ. ඒ හින්දා මම මේකේ තුන්වෙනි ගාන හදන්නම්කෝ ඉස්සෙල්ලා. හරි බලන්න තුන්වෙනි ගාන. තුන්වෙනි ගානේ අපිට දීලා තියෙනවා ලඝු 3 පාදයට 20 එකතු කිරීම ලඝු 3 පාදයට x අන්න හොයන්න ඕන කෙනා විසඳන්න ඕන කෙනා සමානයි ලඝු 3 පාදයට 4 ධන ලඝු 3 පාදයට 10 ඔන්න ඔහොම දීලා තියෙනවා. දැන් පුතේ මේක සමීකරණයක්. ඇයි සමීකරණයක් උනේ? මේ සමාන ලකුණක් තියෙනවා. අනික මේක විසඳන්න කියලා කියන්නේ. ඒ කියන්නේ මේක ඇතුලේ නොදන්නා පදයක් තියෙනවා. අන්න ඒක හොයන්න ඕනේ. කවුද පුතේ නොදන්නේ? මේ පාද ඔක්කොගේම 3යි. ඒවා දන්නවා. මෙතන 20යි, මෙතන 4යි, මෙතන 10යි. බේන් නොදන්න කෙනා x. එහෙනම් අපි සරල සමීකරණයක් විසඳද්දී නොදන්නා වීජීය පදය සමීකරණයේ එක පැත්තක තනි කරගත්තා. මේකෙත් ඒකම කරන්න. එතකොට මේකේ විශේෂත්වය මොකද්ද? මේ ලඝු අඩංගු සරල සමීකරණයක්. ලඝු අඩංගු වෙලා තියෙන සරල සමීකරණයක්. කවුරුත් කියන්න එපා ඉතින් ඕකේ තව වීජීය අකුරු තියෙනවනේ LOG. ඒවා වීජීය අකුරු නෙමෙයි. ලඝු කියන එක තමයි LOG කියලා පිළියන්නේ නේ. එහෙනම් මෙන්න මේ x අඩංගු ලඝු පදය අපි මේ පැත්තේ තනි කරගත්තා. ඒකට අපිට මෙන්න මෙහෙම වැඩක් කරන්න වෙනවා. මොකද්ද කරන්න වෙන වැඩේ? මෙන්න මේ ලඝු 3 පාදයට 20 සමාන ලකුණෙන් එහා පැත්තට ගෙනියන්න ඕනේ. එහෙනම් එයා ධන සංඛ්‍යාවක් විදිහට ඉන්නේ. එයා ඍණ විදිහට යනවා. අර සරල සමීකරණ විසඳපු නීතිම තමයි. එහෙනම් එයා ධන ලඝු 3 පාදයට 20 තිබ්බ කෙනා ඍණ ලඝු 3 පාදයට 20 වුණා. දැන් මේ දෙකට නීතිය දාමු. රිවර්ස් එක. එකතු කිරීමක් තියෙන පාද සමාන එහෙනම් ගුණ කර හැකි. අන්න රිවර්ස් එක. 4 වරක් 10. ඍණ ලඝු 3 පාදයට 20. මේ පැත්ත දැන් ආයි දිගටම ලියාගෙන ආවත් කමක් නැහැ. නැතත් අවුලක් නැහැ. දැන් අපිට එනවා මෙතන ලඝු 3 පාදයට 40යි. ඍණ ලඝු 3 පාදයට 20යි. දැන් ආපහු අර දෙවෙනි ලඝු නීතිය රිවර්ස් කර හැකි. එහෙනම් මෙයාව ගන්න පුළුවන් ලඝු 3 පාදයට 40 බෙදීම 20යි. ඔන්න රිවර්ස් කරා. අඩු කිරීමක් තියෙන හින්දා බෙදීමක් කරා. එතකොට අපිට එනවා ලඝු 3 පාදයට 40 බෙදීම 20 කියන්නේ 2යි. දැන් මේ පැත්තෙන් ඔහොම පල්ලෙහාට ඇවිල්ලා ඉන්නවා ලඝු 3 පාදයට x කියලා කෙනෙක්. එහෙනම් දැන් පුතේ මෙතනදී මේ පැත්තෙත් ලඝු 3 පාදය තියෙනවා. මේ පැත්තෙත් ලඝු 3 පාදය තියෙනවා. මෙතන සංඛ්‍යාව x වෙලා. මෙතන සංඛ්‍යාව x වෙලා. නේද? මේ පැත්තෙත් ලඝු 3 පාදයට කියලාම තියෙනවා. එහෙනම්
මෙන්න මේ පැත්තේ මේ x කියන කෙනාව අපිට සමාන කරන්න වෙනවා දෙකේ ඉලක්කමට. ඇයි හේතුව? ලඝු තුනේ පාදයට x කියන කෙනා සමානයිලු ලඝු තුනේ පාදයට 2ට. එහෙනම් ඉතින් අනිවාර්යයෙන්ම එම නිසා x සමාන වෙන්න ඕනේ 2ට. ඔන්න පුතේ අපි මේක විසඳුවා. ලඝු අඩංගු සරල සමීකරණයක් විසඳුවා. හරි. මම තව ලඝු අඩංගු සමීකරණයක් ඔයාලට විසඳලා පෙන්නනවා. හැබැයි මේ අභ්‍යාසෙ මෙතනින් නෙමෙයි. ඒක මම මිශ්‍ර අභ්‍යාසයෙන් ගන්නම්. ඊළඟට මම මිශ්‍ර අභ්‍යාසයේ ගණන් දෙකකුත් ඔයාලට හදලා පෙන්නන්නම් පුතේ. මිශ්‍ර අභ්‍යාසයේ මම ඉස්සරවම හදනවා 3 වෙනි ගානේ පළවෙනි රෝම ඉලක්කම. එතන තියෙනවා ටිකක් හොඳ තැන. මම ඒක හදලා පෙන්නන්නම්. එහෙනම් මේ හදන්නේ මිශ්‍ර අභ්‍යාසයෙන්. මිශ්‍ර අභ්‍යාසයේ 3 වෙනි ගානේ පළවෙනි රෝම ඉලක්කම තමයි මම මේ හදන්නේ. ඉඩ මදි එතන. මෙතන ඉඩ මදි. ඔයාලා මේක වීඩියෝ එක නතර කරලා ලියාගෙන ඊටු ටික බලන්න එහෙනම් මම මේක මකන්නම්. මෙන්න මෙහෙම ගානක් අපිට දීලා තියෙනවා. ලඝු a පාදයට 9 බෙදීම 10 ධන ලඝු a පාදයට 25 බෙදීම 81 සමානයි ලඝු a පාදයට 5 ඍණ ලඝු a පාදයට 18. දැන් ප්‍රශ්නේ කියන්නේ මෙහෙමයි පහත දැක්වෙන එක එකක් සත්‍යාපනය කරන්න. අන්න විසඳන්නත් නෙමෙයි. ඊට පස්සේ වෙන මොනවත් නෙමෙයි සත්‍යාපනය කරන්න. එතකොට මේ පහත් මේක සමීකරණයක්. දැන් දැක්ක ගමන් ඔයාලට පේනවා සමීකරණයක්. හැබැයි මේ සමීකරණය ඇතුලේ නොදන්නා පද නැහැ. එතකොට ඔයාලා කියයි ඔය ඔයා දන්නවද කියලා? නෑ පුතේ මම දන්නේ නැහැ. ලඝු a පාදේ ලඝු a පාදේ ලඝු a පාදේ ලඝු a පාදේ මේ හැමෝගෙම පාද සමානයි කියන එකනේ උතනින් අදහස් වෙන්නේ. මේ හතර දෙනාගම පාදයේ A කියන එකෙන් අදහස් වෙන්නේ මේ හතර දෙනාගම පාද සමානයි කියන එක. එතකොට පුතේ මෙතනදී මේ A කියන්නේ කවුද කියලා හොයන්න නෙමෙයි අපිට කියන්නේ. එහෙනම් අපිට විසඳන්න හරි මොනවා හරි A හොයන්න හරි කියනවනේ. අපිට කියන්නේ සත්‍යාපනය කරන්න කියලා. එතකොට මේ සත්‍යාපනය කරනවා කියන වචනේ තේරුම තමයි මෙන්න මේ සමීකරණයේ මේ වම් පැත්ත දකුණු පැත්ත විදිහට ලියන්න පුළුවන් කියලා පෙන්වන්න කියනවා. දැන් තේරුණා සත්‍යාපනය කියන්නේ මොකද්ද කියලා. මේ සමීකරණයේ වම් පැත්ත මේ දකුණු පැත්ත වගේ ලියන්න පුළුවන් කියලා පෙන්වන්න කියනවා. එහෙනම් අපි මේකේ වම් පැත්ත අරගෙන අපි දන්න සෙල්ලම් ටික දාලා අන්න අරයව හදාගන්න බලමු. එහෙනම් මම ලියනවා මෙහෙම. වම් පස සලකා. වම් පැත්ත තමයි මේ සලකන්නේ. වම් පැත්ත සලකනවා. එහෙනම් වම් පැත්තේ තියෙන ලඝු a පාදයට 9 බෙදීම 10යි. ලඝු a පාදයට 25 බෙදීම 81යි. දැන් කාට හරි මේ වම් පස සලකා කිය ඉන්න ඕනේ නැහැ. සමානයි මේක කියලා දාගෙන මේ වම් පැත්ත කොහොම හරි සුළු කරලා මේක පෙන්නුවා නම් හරි ඈ. එහෙම පෙන්නුවත් කමක් නැහැ. හැබැයි මම වම් පැත්ත වෙනම ගත්තා. අරන් වම් පැත්ත ටික සුළු කරගෙන ගිහිල්ලා මම බලනවා අරයා හම්බෙනවද කියලා. පැහැදිලි නේද? එහෙම හම්බුණා නම් හරිනේ සත්‍යාපනයිනේ. එහෙනම් මම දැන් මේකට දාන්න පුළුවන් දේවල් දානවා. මේ මෙතන බෙදීමක්. එහෙනම් අපිට පුළුවන් නේද අර නීතිය දාන්න. නීතිය දානවා අපි. එහෙනම් බෙදීමක් තියෙන හින්දා මෙතන අඩු කිරීමක් කරනවා. මේකට හරි නේද පුතේ? මෙන්න මේ දෙන්න ගැලපෙනව නේද මෙතෙන්ට? බෙදීමක් තිබ්බ හින්දා අඩු කිරීමක් දැම්මා. ඔය විදිහටම මේකටත් දානවා. ලඝු a පාදයට 25 ඍණ ලඝු a පාදයට 81යි. දැන් ඔන්න නීතිය දැම්මා. පැහැදිලිනේ? මම මේක මකන්නන්නේ නේද? ඕනේ නැහැ නෙතෙන්ද?
මේ කොටස වෙනුවට මේක දැම්මා මේ කොටස වෙනුවට මේක දැම්මා. දැන් අරය දිහත් බලන්න. අපි ගන්න ඕනේ මෙන්න මෙයාවනේ. මෙයාව හදාගද්දි මෙතන ඍණ ලකුණක් ඉතුරු වෙන්නේ. එහෙනම් පුතේ අපි කරන්නේ මෙන්න මෙහෙම දෙයක්. අපි කරනවා මේකේ ධන මේ කොටස ධන. ඒ වගේම මෙයත් ධනනේ. අන්නේ ධන කට්ටිය අපි වෙනම ලියා ගන්නවා. එහෙනම් අපිට ලියා ගන්න පුළුවන් මෙහෙම. ලඝු ඒ පාදයට 9. ධන ලඝු ඒ පාදයට 25. පැහැදිලි නේද? මේ බාස්කට් දෙක එක ළඟට ගත්තා. මේ කට්ටිය ඊළඟට ලියනවා. ඍණ ලඝු ඒ පාදයට 10. මෙහෙම කරාම දැන් පැහැදිලි නේද ඔයාලට? මෙයාගේ ලකුණ ධන. මොකද ඉස්සරහින් ලකුණක් නැත්තම් එයා ධනනේ. මෙයාගේ ලකුණ ධන. මෙයා ඍණ කියලා දැන් පැහැදිලිනේ. එහෙනම් ඍණ කට්ටිය මම වෙනම ලියනවා. ඔන්නෝම ලියවා. දැන් මේ මැද්දේ ඍණ ලකුණක් එන්න ඕනේ. හැබැයි මෙතන ඍණ ලකුණු දෙකක් තියෙනවා. ඔය දෙක මම මෙහෙම කරනවා. මෙතන පොඩි හිතලා කරන්න දෙයක් තියෙනවා පුතේ. මේ ඍණ ලකුණ එළියට අරගෙන වරහනක් දානවා. එතකොට මෙතන මොකද වෙන්නේ? ධන වෙනවා. දැන් ඕම් ප්‍රශ්නයක් ඇති කොහොමද බං ඕක ධන උනේ? නේ? අපේ ළමයින්ට තියෙන ප්‍රශ්නනේ. කොහොමද බං ඕක ධන උනේ? හරි. ඒක ධන උන හැටි මතක නැත්තම් ඔය අමතක වෙලා තියෙන සදිස් සංඛ්‍යා. ඒක බලන්න වෙනවා ආපහු. පුතේ පොදු සාධක ඉවතට ගද්දී අපි ලකුණත් එක්ක ගන්නවා. එතකොට දැන් මේ පොදු සාධකයේ විදිහට ඍණ ලකුණ අරන් තියෙන්නේ. අපි ಗುಣ කරොත් ඍණයි මෙන්න මේකයි. මෙයා ධනනේ. ඍණයි ධනයි ඍණ. අන්න හැදෙනවා. ඍණයි ධනයි ඍණ. අන්න හැදෙනවා. එහෙනම් ඒකයි මෙතන ධන උනේ. පැහැදිලි නේද? එළියට ගද්දී ඍණ ලකුණ අරන් තියෙන්නේ. එතකොට ආපහු ಗುಣ කරද්දී ඍණ ලකුණෙන් මේ පදේ ಗುಣ කරපුවම මේ පදේ ඍණ වෙනවා. ඍණ ලකුණෙන් මේ පදේ ಗುಣ කරපුවම ධනයි ඍණයි ඍණ වෙනවා. හරිනේ? දැන් අපි මම ඕන්න මෙන්න මෙතෙන්ටත් වරහනක් දාන්න. ඒක අවශ්‍ය නැහැ. හැබැයි දැම්මා. එහෙනම් මේ දෙන්නට ආපහු මම ලඝු නීතිය රිවර්ස් කරනවා. 9 වරක් 25 එකතු කිරීමක් තිබ්බ හින්දා වරක් ಗುಣ කරා. ඍණ මෙතෙන්ටත් දානවා ඒ වල මේ රිවර්ස් එක දැම්ම හැකිනේ ಗುಣ කිරීමනේ 81යි. දැන් පැහැදිලිද? මේ වරහන් දෙක වෙනුවට ලඝු නීතිය රිවර්ස් කරා ಗುಣ කිරීමක් වුණා. මේ වරහන් ඇතුලේ තියෙන පද දෙකත් එකතු කරන හින්දා ಗುಣ කිරීමක් වුණා. එහෙනම් මම මෙතෙන් ලියුවොත් පේනවා ඇති කියලා මම හිතනවා. මෙතන මට එනවා ලඝු ඒ පාදයට 9 වරක් 225යි. 9 වරක් 25. මෙතන එනවා ලඝු ඒ පාදයට 810යි. හරි. ඔතෙන්ට එනකන් ආවා. තාම අර කට්ටිය පේන්න නැහැ. ඉන්නේ 5කුයි 18කුයි. එන ලොකු ගණන් දෙයක් ඇවිල්ලා. බලමු අපි. තව ටිකක් ඉස්සරහට අරන් ගිහින් බලමු. එහෙනම් ආපහු මම මේ දෙන්නට ලඝු නීතිය රිවර්ස් කරනවා. බලන්න. මෙතන ලඝු ඒ පාදයට 225 අඩු කිරීමනේ. එහෙනම් මෙයාව ලියන්න පුළුවන් 225 බෙදීම 810යි. අන්න. පැහැදිලිද? ආපහු මම ලඝු නීතිය දැම්මා රිවර්ස් එකට. ආපස්සට. හරි නේද? අඩු කිරීමක් තිබ්බ හින්දා 225 බෙදීම 810 කියලා දැම්මා. දැන් බොහොම පරිස්සමින් ඕක කපා ගන්න. අපි මේක 225යි 810යි දෙන්නම පහෙන් බෙදනවා ඉස්සෙල්ලා. එහෙනම් මේ බලන්න මම ඔන්න වරහනක් ටිකක් ලොකුවට දැම්මා. විසි දෙකට පහේවා 4ක් තියෙනවා. දෙකක් ඉතුරුයි. 45ට තියෙනවා පහේවා 45 නේ 25ට තියෙනවා 5ක්. අන්න 225 පහෙන් බෙදුවා. 8ට තියෙනවා 1ක්. 31ට තියෙනවා 6ක්. 10ට තියෙනවා 2ක්. 162යි කියලා කැපුවා. හරි නේද? පහෙන් බෙදුවා. ඊළඟට පුතේ අපිට මේ දෙකම 9ෙන් බෙදන්න පුළුවන්. 45ත් 9ෙන් බෙදෙනවා. 162ත් 9ෙන් බෙදෙනවා. මේ බලන්නකෝ. 45 9ෙන් බෙදපුවහම 5යි කියලා අපි දන්නවා. 162 9ෙන් බෙදපුවහම මෙතන 1යි. ඉතිරි වෙනවා 7ක්. 72ට තියෙනවා 8ක්. ගානට බෙදෙනවා. මෙතන 45යි ඉතුරු බිඳුවයි. මෙතන බිඳුවයි. එහෙනම්
දැන් අපි මෙන්න මෙයාව බෙදනවා 9න්. එතකොට උත්තරේ 5යි. මෙයාව 9න් බෙදපුවාම 18යි. මෙන්න බෙදිච්ච හැටි මම මෙතන ලියලා තියෙනවා. කාට හරි අවුලක් තියෙනවා නම් ඒක ලියාගත්ත හැකියි. පැත්තකින් හරි. ඊළඟට දැන් ඔන්න අපිට උත්තරයක් ඇවිල්ලා තියෙනවා ලඝු A පාදයට 5 බෙදීම 18යි. හැබැයි උත්තරේ ඕකත් නෙමෙයි. උත්තරේ ආපහු ලඝු නීතිය දාලා මේක ඈඩ් කරලා ඍණ කරලා. එහෙනම් අපිට එනවා ලඝු A පාදයට 5 බෙදීමක් තියෙන හින්දා ඍණ ලඝු A පාදයට 18යි. එහෙනම් ඔන්න අපි උත්තරේ ගත්තා. හැබැයි මේ වම් පස සලකානේ අපි මේ උත්තරේ ගත්තේ. එහෙනම් ලියන්න ඕනේ වම් පැත්ත සමානයි දකුණු පැත්තට කියලා. එම නිසා මේක මාපව ලියලා පෙන්නුවත් කමක් නැහැ පුතේ. ලඝු A පාදයට 9 බෙදීම 10 ධන ලඝු A පාදයට 25 බෙදීම 81 සමානයි ලඝු A පාදයට 5 ඍණ ලඝු A පාදයට 18 වේ. හරි. අපෝ වරකම ලියලා පෙන්නවා. දැන් පැහැදිලි නේද පුතේ සත්‍යාපනය කරපු හැටි? වම් පැත්ත අරගෙන ඒකෙන් දකුණු පැත්ත එනවා කියලා පෙන්නවා. එතකොට අපිට කෙලින්ම මෙයාට සමානයි කියලා ලියන්න පුළුවන්. හරි. එහෙමනම් අඩුපාඩු ටික හදාගමු. අඩුපාඩු කියන්නේ ඉතින් ලියා ගන්න තියෙන්නේ නේ. ලියා ගන්නකො වීඩියෝ එක නතර කරලා. ඊළඟට මම හදන්නම් මේ මිශ්‍ර අභ්‍යාසෙම 5 වෙනි ගානේ අපිට ලඝු අඩංගු සමීකරණයක් තියෙනවා. සමීකරණ අඩංගු ඒ කියන්නේ සමීකරණයක් තියෙන ගානක් තියෙනවා. අන්න ඒකෙන් එකක් මම හදලා පෙන්නන්නම් අපේ අන්තිම ගාන විදිහට. හරි. බලන්න පුතේ 5 වෙනි ගානේ මිශ්‍ර අභ්‍යාසයේම 5 වෙනි ගානේ රෝම ඉලක්කම 1 මම හදනවා. ඒකේ කෙලින්ම විසඳන්න කියලා තියෙන්නේ ලඝු 10 පාදයට x අන්න හොයන්න ඕන කෙනා දැම්ම හම්බුණා. ඍණ ලඝු 10 පාදයට 2 සමානයි ලඝු 10 පාදයට 3 ඍණ ලඝු 10 පාදයට 4 ධන 1 අන්න විශේෂත්වය. මෙතන ධන එකක් තියෙනවා. අන්න එයා තමයි විශේෂත්වය. එතකොට මේ විශේෂත්වය කියලා දෙන්න මම මේ ගාන හදාගෙන යන්නම්. ඔන්න ඔය විදිහට තමයි ගාන තියෙන්නේ. එහෙනම් පුතේ මේකෙත් අපි ලඝු 10 පාදයට x කියන කෙනා තනි කර ගන්න ඕනේ මේ පැත්තේ. එතකොට අපිට එනවා මෙන්න මෙහෙම එකක්. ලඝු 10 පාදයට x කියන කෙනා තනි වුණාම එහා පැත්තේ ලඝු 10 පාදයට 3 ඍණ ලඝු 10 පාදයට 4 ධන එකකුත් තියෙනවා. මෙන්න මේ ඍණ පදය මේ 10 පාදයට 2 ලඝු 10 පාදයට 2 කියන කෙනා ඍණ. එහෙනම් ඒ ඍණ කෙනා එහා පැත්තට යනවා ධන විදිහට ලඝු 10 පාදයට 2යි කියලා. පැහැදිලි නේද ඒක? ඒක අපි දන්නවා ඍණ කෙනා ධන විදිහට ගියා. දැන් අපි ලඝු නීති ටික දාලා මේ පැත්තේ එක ලඝු පදයක් හදා ගන්න ඕනේ. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා. මේ එක කියලා කෙනෙකුත් ඉන්නවා. එයාට මොකද කරන්නේ? හරි. එයාට අපි මොකද කරන්න කියලා බලමුකෝ. ඉස්සලා මෙන්න මේ ටික දාගෙන. මෙන්න මේ දෙන්නට මට පුළුවන් ලඝු නීතිය රිවර්ස් කරන්න. ආපස්සට ගේන්න. ඇයි අඩු කිරීමක් තියෙන්නේ පාද සමානයි. එහෙනම් මම මෙතෙන්ට දානවා ලඝු 10 පාදයට 3 බෙදීම 4යි. දැන් මාර වැඩි ඒක බෙදෙන්නේ නැහනේ. ඉතින් බෙදෙන්නේ නැත්තම් මම ඔයාලට කියලා දුන්නා ඒකට කරන්න ඕනේ දේ. බෙදෙන්නේ නැත්තම් එයාව අපි භාග සංඛ්‍යාවක් විදියට තියනවා. එහෙනම් මෙයාව අපිට තියන්න පුළුවන් 3 බෙදීම 4යි කියලා ඔන්න ඔහොම. දැන් පුතේ ඊළඟට එක ඉන්නේ. මේ එක මෙහෙම තියාගෙන හරියන්නේ නැහැ මේ වැඩේදී. එහෙනම් අපි එක කියන කෙනත් ලඝු ඇසුරෙන් ලියන්න ඕනේ. හැබැයි ඒ ලියද්දී පාදය 10 වෙන්නත් ඕනේ. නැත්තම් වැඩක් නැහැනේ. නැත්තම් බෑනේ. පාද සමාන වුණොත් නේ අර ලඝු නීති දාන්න පුළුවන්. එහෙනම් එක කියන කෙනා මම ලියනවා
ලඝු 10 පාදයට 10යි කියලා. මොකද කියන්නේ? එක කියන කෙනාව මම ලීවා ලඝු 10 පාදයට 10යි. ඔන්න මම මෙයාව මෙහෙම දාලා පෙන්නන්න. වරදක් නෑ නේද පුතේ? ලඝු 10 පාදයට 10 කියන කෙනාගේ උත්තරේ අපි අරන් බලමුකෝ. මේ ලඝු 10 පාදයට 10. එහෙනම් අපි මේ 10 ලියනවා 10 පළවෙනි බලය. උත්තරේ 1නේ. එහෙනම් 1 වෙනුවට ලඝු 10 පාදයට 10 කියලා ලියවට ගැටලුවක් නැහැ. ධන ලඝු 10 පාදයට 2. ඒ මේ අය හිටපු කෙනා. එහෙනම් මම මේක මකන්නන්නේ නේද? ආයේ මේක ලියන්න ඕනේ නැහැ. මේක අපි අර විශේෂ අවස්ථා යටතේ කොටු කරලක් තියෙනවා. මෙහෙම එම සංඛ්‍යාවම පාදයක් වෙලා තියෙනවා නම් උත්තරේ 1යි කියලා අපි කොටු කරලක් තියෙනවා. එහෙනම් දැන් අපිට පුළුවන් මෙන්න මේ දෙන්නට අපව ලඝු නීතියක් දාන්න. ලඝු 10 පාදයට 3/4 ධන මේ දෙන්න ධන හින්දා අපිට දාන්න පුළුවන් ලඝු 10 පාදයට 10 වරක් 2. පැහැදිලි නේ? 10 වරක් 2. මෙතන එකතු කිරීමක් හින්දා. එහෙනම් අපිට උත්තරයක් එනවා ලඝු 10 පාදයට 3/4 ධන ලඝු 10 පාදයට 20යි. දැන් මොකද කරන්නේ? ආපහු මේ දෙන්නට ලඝු නීතිය රිවර්ස් එකට දාන්න පුළුවන්. එතකොට අපිට උත්තරයක් එනවා ලඝු 10 පාදයට 3/4 වරක් 20. පැහැදිලි නේ? 3/4 වරක් 20. ඇයි එකතු කිරීම තියෙන එහෙනම් ಗುಣ වෙනවා. පුතේ මේ පැත්තේ දැන් මෙයාව ඇවිල්ලා ඉන්නේ පල්ලෙහාට ලඝු 10 පාදයට x කියන කෙනා ඇවිල්ලා ඉන්නේ. මෙයා මෙහෙම ඇවිල්ලා ඉන්නේ. හරි. දැන් මම මේ කොටස සම්පූර්ණයෙන්ම ගෙනියනවා එහා පැත්තට. මොකද මට මෙතන ඉඩ මදි හින්දා. නැත්තම් මේ හරිය හදන්නත් පුළුවන් නේ. මේ හරියට ගේන්නම්කෝ නේද? ඔන්න මෙයාව ගේනවා gediya පිටින්ම මේ පදේ සම්පූර්ණයෙන්ම ගේනවා ලඝු 10 පාදයට x සමානයි ලඝු 10 පාදයට 3/4 වරක් 20 සම්පූර්ණම ගෙනාව පුතේ. ඔයාලා ආයේ මේ පියවර මෙතන ලියන්න ඕනේ නැහැ. ඔයාලා මේක පල්ලෙහාට මෙහෙම යන්න. මම මේ පියවර ආපහු මෙතන ලියවා ඔන්න ඒ සම්පූර්ණ කෙනා මෙතෙන්ට ගෙනාවා කියන්නේ. 4ට 4 1යි 20ට 5යි. එහෙනම් අපිට එනවා මෙතන ලඝු 10 පාදයට 15යි කියලා. මේ පැත්තේ ඇවිල්ලා තියෙනවා ලඝු 10 පාදයට x කියලා. එහෙනම් පුතේ මෙතනදී ලඝු 10 පාදයට x කියන කෙනා ලඝු 10 පාදයට 15ට සමානයි නම් එම නිසා අනිවාර්යයෙන්ම x සමාන වෙන්න ඕනේ 15ටනේ. මෙතන x කියලා තියෙනවා මෙතන 15 කියලා තියෙනවා. ඉතින් එහෙනම් x සමාන වෙන්න එපා අනිවාර්යෙන් 15ට. හරි. ඔන්න ඔය විදිහට අපි මිශ්‍ර අභ්‍යාස ගණන් දෙකකුත් හැදුවා. 19 දෙක අභ්‍යාස ගණන් කිටි කීපයකුත් අපි හැදුවා. ඔයාලට එතකොට 19 එක කියලා අභ්‍යාසයක් තියෙනවා. ඒකේ ගණන් ටිකත් හදන්න පුතේ 19 දෙකෙත් ඉතුරු ගණන් ටික හදන්න. අපි එහෙනම් ලඝු ගණක 1 කියන කොටස වීඩියෝ එක මෙතනින් නවත්තනවා. අපි ඊළඟ දවසේ වීඩියෝ එකෙන් ලඝු ගණක 2 කියන කොටසත් එක්ක හම්බෙමු. විශේෂ පණිවිඩයක් කියන්න තියෙනවා. මේ දවස්වල රටේ පවතින තත්ත්වය ඉතාමත් භයානකයි. මොකද මම මේ වීඩියෝ එක කරන්නේ අද සැප්තැම්බර් 1 වෙනිදා 2021. එතකොට අපි හැමෝම හැකි උපරිමයෙන් කොරෝනා වුදුරෙන් පරිස්සම් වෙන්න ඕනේ. එතකොට ඒකට ආයේ මම කරන්න ඕන දේවල් මොනවද කියලා කියන්න ඕනේ නැහැ. ටීවී එක දැම්මත් රේඩියෝ එක දැම්මත් හැමෝම හැම වෙලේම අපිට උපදෙස් දෙනවා කරන්න ඕනේ මොනවද? ඒ කරන්න ඕන පිළිවෙලවල් ඒ සෞඛ්‍ය මාර්ග උපදේශ පිළිපදින්න එළියට යන්න එපා. දිවයිනටම බලපෑවැත්තන විදිය නිරෝධායන ඇඳිරි නීතිය දාලා තියෙනවා කියලා කියනවා. හැබැයි මට තියෙන ප්‍රශ්නේ තමයි දිවයින කියන්නේ මොකද්ද කියන එක. මොකද ලංකාවට නම් එහෙම එකක් නැහැ. අපිට පේනවා ඒක මාධ්‍යවලිනුත් පේනවා පොඩ්ඩක් පාර දිහා බැලුවත් ඒක පේනවා. ඒ හින්දා ඒක අපිට අපි විසින්ම මේක පාලනය කරගන්න ඕනේ. එහෙම නැතුව වෙන කෙනෙක් ඇවිල්ලා අපේ ලෙඩේ අපිට පාලනය කරලා දෙන්නේ නැහැ පුතේ. අන්න ඒ හින්දා හැමෝම පරිස්සම් වෙන්න. එහෙනම් ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් මම මේ වීඩියෝ එක මෙතන නවත්තනවා.